1983 ජොලි 23 වෙනිදා පටන් අරගෙන රට පුරා විහිදිලා ගියපු කළු ජූලිය රාජ්‍ය අනුග්‍රහය සහිතව ආණ්ඩුවෙන් දාපු ඇඳිරි නීතිය ASCII ඒ ඇඳිරි නීතිය පාවිච්චි කරමින් ආණ්ඩුවට හිතවත් අය අවුස්සපු ජාතිවාදී අදහස් පද්ධතිය පාවිච්චි කරමින් ආණ්ඩුවෙන් ඉම්පියුනිටි එක කියන්නේ නීතියෙන් දඩුවමක් නොලැබී ආරක්ෂාව ලැබමින් ආණ්ඩු හිතවාදී මැරයන් 1983 දී ලංකාවේ දෙමළ ජනතාව තුල විශාල වෛරයක් වේදනාවක් පීඩනයක් බියක් ඇති කරපු ජාතීන් අතර සැකය ඇතිකරන එතෙක් ඇතිවෙමින් පැවති සැකය වර්ධනය කරලා අවුල් වල දාන්න හේතු වෙච්ච 1983 කළු ජූලිය සිහිපත් කිරීම සඳහා ගෝල් ෆේස් එකේ ඉන්න ගෝල් ෆේස් එක තුල තවමත් සිස්ටම් චේන්ජ් එකක් ඒ කියන්නේ හුදෙක් පාලකයන් මාරුවීමෙන් එහාට ගියපු වෙනසක් බලාපොරොත්තුවෙන් රැඳී ඉන්න සාමකාමී විරෝධතාකරුවන් කරන කළු ජූලිය සමරුම මේ පැවැත්වෙමින් තියෙන්නේ පර්ෆෝමන්ස් ආටිස්ට් කෙනෙක් නිර්නාමිකව ඔහුගේ මුහුණ වහගත්ත පර්ෆෝමන්ස් ආටිස්ට් කෙනෙක් අපි පස්සේ අහමු ඔහු තමන්ගේ නම කියනකට කැමතිද කියලා දැනට නිර්නාමිකව තමන්ගේ පර්ෆෝමන්ස් එක කරමින් ඉන්නවා රුධිරය ලංකාවේ මිනිස්සුන්ගේ ඇඟ පුරා ගලා ගිය ලේ රතු පැහැල්ලේ සහ මේ තියෙන බාල්දියක් ඔබ දන්න ඇති 83 කළු ජූලිය මිනිස්සුන්ව බාල්දිය පෙන්නලා බාල්දිය කියන වචනේ කියන්න කියලා ඒ වචනය අහලා මිනිස්සුන්ට පහර දෙන්න පාවිච්චි කරා අද මේ පර්ෆෝමර් මේ ඉදිරිපත් කරන්න ඉන්නේ යට ඇඳුමක් විතරක් ඇඳගෙන කළු ජූලිය ගැන කියද්දි බොහෝ අයට කිසිසේත්ම අමතක වෙන ඡායාරූපය තමයි බොරැල්ල බස් නැවතුම් පොලේ ඉඳගත් මිනිස්සෙක් ඉඳවපු මිනිස්සෙක් මේ වගේම ඇඳුම් ගලවලා ඉඳවපු මිනිස්සෙක් ඊටාම අසරණ විදියට ඉඳගෙන ඉන්න හැටි ජයග්‍රාහී හැඟීමෙන් මැරයන් පිරිසක් ඒ වටේට හිටගෙන ඉන්න හැටි කිසිවෙකට අමතක වෙන්නේ නැහැ ඒ දර්ශනය. ඉතින් ඒක සංකේතවත් කරමින් මේ ඉදිරිපත් කරන්න ඉන්නේ සම්පූර්ණයෙන් යට ඇඳුම් හැර අනෙක් ඇඳුම් ගලවලා රතු පැහැය ගැන එදා සිට ඊට කලිනුත් ඊට පස්සෙත් ගලාගෙන ගියපු ලේ ගංගාව විවිධ ජාතීන්ට අයිති මිනිස්සුන්ව ගෙලේ ගලා ගියා මේකෙන් පස්සේ ඉතින් ඒ කළු ජූලිය එදා ඒ දේශපාලන ඉගෙන ගත්තා. කළු ජූලිය සමයේ හිටපු ජනාධිපතිවරයා කළු ජූලිය වගේ පාවිච්චි කරමින් බලය තහවුරු කරගත් එක්සත් ජාතික පක්ෂයේ ඒ සියල්ල එදා ඔවුන් එක්කින්දමින් මේ පාඩම ඉගෙන ගත්ත දේශපාලන පාඩම් ඉගෙන ගත්ත කළු ජූලිය දිහා බලාගෙන පොලිටික්ස් ඉගෙන ගත්ත රනිල් වික්‍රමසිංහ කළු ජූලියෙන් අධ්‍යාපනය ලැබූ දේශපාලන අධ්‍යාපනය ලැබූ රනිල් වික්‍රමසිංහ අද ජනාධිපතිවරයා බවට පත් වෙලා කළු ජූලියේදී වගේම විවිධාකාර මැර බිහිසුණු උපක්‍රම පාවිච්චි කරමින් ඉන්නවා තමන්ගේ දේශපාලන අයිතිය තහවුරු කර ගැනීම සඳහා. එතකොට මේ පර්ෆෝමන්ස් එක ඔබ කියවා ගන්න ඔබට වෙන අර්ථකථන ඇති. අතර මමත් කලාව කියවා ගැනීමේ විශිෂ්ටයෙක් නෙමෙයි. ඔබට මේකේ තියෙන විවිධාකාර සංකේත කියවා ගන්නට හැකි වේවි. මාල්දී වෙන්න පුළුවන්, රතු පැහැ වෙන්න පුළුවන්. මේක ඔබට කැමති විදිහට කියවා ගන්න පුළුවන්. අද රනිල් වික්‍රමසිංහ මේ ඉන්න පොලිසිය හමුදාව මේ ඉන්නේ මේ ඉන්න නිලධාරීන් කවුරු හරි වෙන්න පුළුවන්. නමුත් මේ ඉන්න අයව පාවිච්චි කරමින් අද මෙතන ඉන්නවා මේ තුවක්කු රැගත් සෙබළු මුහුණු වහගෙන තුවක්කු රැගත් සෙබළුන් ඉන්නවා. පොලිස් නිලධාරීන් ඉන්නවා. තාමත් කඳුළු ගෑස් මාස්ක් දාගත්ත නිලධාරීන්. මේ දැන් උනත් අපට පහර දෙන්න ඉඩ තියෙනවා. එතකොට 1983 කළු ජූලියේදී ආණ්ඩුවේ අනුග්‍රහය ලැබූ මැරයන් පහර දුන්නා. ඊට පස්සේ ඔබ දන්නවා ඇති 2014 ජුනි මාසයේදී නැවතත් ආණ්ඩුවේ අනුග්‍රහය ලැබූ මැරයන් අලුත්ගමදී පහර දීමක් කළා.
අගය කරනවා. දැන් ඕනනම් පොලිසියට පුළුවන් මේ රතු පාට පෙන්නලා රුපියල් ලක්ෂයක් විතර දාලා දේපලහානි කියලා දාලා මේ මීට කලිනුත් පාරේ තින්තර ටිකක් තිබුණා කියලා සති දෙකක් විතර හිරේ දැම්මා 8 දෙනෙක් ගෝල් ෆේස් එක ප්‍රොටෙස්ට් කරපු අය. අසූතුනේ කලුදුවලින් පස්සේ මේ වගේම 2014 ජුනි මාසයේදී අලුත්ගම දර්ගා නගරයට මැරයන් පහර දුන්නා. එදිනත් ඇඳිරි නීතිය දැම්මට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විදිහට හිටියේ. ඔහු යටතේ පොලිසිය ඇතුළු සියලු ආයතන තිබුණා. STF එක ඇතුළු ආයතනවල අනුග්‍රහය ඔවුන්ගේ සහයෝගය එදා මැර පහර එල්ල කරපු අයට ලැබුණා. අද දක්වා ඒ අයට නීතිය ක්‍රියාත්මක කිරීමක් වෙලා නැහැ. එදා මිනිස්සුන්ට ගහන්න මොටිවේෂන් කතාව කරපු අබසරණයි කියන කතාව කරපු ඥානසාර හාමුදුරුවන්ට ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ අනතුරු ලැබුණා. ඊට පස්සේ අවස්ථා කිහිපයකදී තවත් පහර දීලා ඒකේ පස්සේ 2018 පෙබරවාරි මාසයේදී නැවත ප්‍රහාරයක් කෙල්ල වුණා. මහනුවර ආශ්‍රිතව තෙල්දෙනිය සහ දිගන ප්‍රදේශවල ඒ තෙල්දෙනිය දිගන ප්‍රහාර නැවත සිද්ධ වුණේ අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ පොලිසිය බාරව තිබුණේ. රනිල් වික්‍රමසිංහට හිතවත් සම්දිය කමි රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයේ සිටියේදී සාගර රත්නායක වගේ අය පොලිසිය බාරව සිටියේදී තමයි 2018 පෙබරවාරි ප්‍රහාරය එල්ල වුණේ. මැතිවරණයක් ළඟ තියෙද්දී 2018 පෙබරවාරි මාසයේ මුස්ලිම් ජනතාවට එරෙහි ජාතිවාදී අවුස්සමින් සිංහල පිරිස් පොහොට්ටුව කෙරෙහි ඇදගන්නත් ඒ වගේම මේ ජාතිවාදයට එරෙහි මධ්‍යස්ථ සිංහල ජාතීන් මිනිස්සු සහ ඊට අමතරව මුස්ලිම් ජනතාවගේ ඒ සුළුතර ජනවර්ගවල ඡන්ද එක්සත් ජාතික පක්ෂයේ පැත්තට ගන්නටත් පැහැර ගන්නටත් ඒ 2018 පෙබරවාරි තිබුණු මැතිවරණයේදී 2018 පෙබරවාරි මැර ප්‍රහාර පාවිච්චි කරුණා. රනිල්ට සහ රාජපක්ෂලාට ඡන්ද කොට බෙදා ගන්න වෙනත් ඒකක දේවිත්‍රි මිනිස්සුන්ට දේශපාලනඥයන් ගැන හැම පැත්ත ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයන් ගැන කලකිරීමක් තිබුණා. ඒත් මිනිස්සු විවිධාකාර විකල්ප සොයමින් හිටියා. ඒත් ඒක නවත්තලා ප්‍රධාන ධාරාවේ දෙපැත්තට හඳවුරු දෙකකට ජනතාව බෙදන්න 2018 පෙබරවාරියේ තෙල්දෙනිය සහ දිගන ප්‍රහාර පාවිච්චි කරුණා. ඒ මැරයන්ටත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙනුත් යුක්තියට උන්නේ 2014 ජුනි මාසයේ කරපු ඒ අලුත්ගම ප්‍රහාරවලටත් රනිල් වික්‍රමසිංහ බලයට ආවට පස්සේ යුක්තියක් ඉටු කළේ නැහැ. ඒ විදිහට ඒ මිනිස්සු ආණ්ඩුවේ පොලිසිය අනුග්‍රහය ලබන නීතියක් ක්‍රියාත්මක නොවන මැර ප්‍රහාර 83න් පස්සේ අවස්ථා ගණනාවකදී ලංකාවේ පාවිච්චි කරුණා. එකම දිගුවක් තමයි පාස්කු ප්‍රතිපදා ප්‍රහාරය. රනිල් වික්‍රමසිංහලා එකට කිසිම රනිල් වික්‍රමසිංහගේ හිතාම හිතවත් පුජි ජයසුන්දර වගේ තමයි පොලිසිය බාරව හිටියේ. පාස්කු ප්‍රහාරය ගැන නීතිය ක්‍රියාත්මක කළේ නැහැ. පාස්කු ප්‍රහාරය කලින් වළක්වා ගන්න ක්‍රියාත්මක වුණේ නැහැ. ඊට පස්සේ පාස්කු ප්‍රහාරය එල්ල වුණාට පස්සේ විශාල ජාතිවාදයක් ඇවිස්සුණා. නැවතත් මම කලින් කිව්වා වගේ ලංකාවේ ඡන්දගොඩ දෙපැත්තකට බෙදන්න. ලංකාවේ ඡන්දගොඩ ප්‍රධාන පක්ෂ දෙක අතර බෙදා ගන්න විශේෂයෙන් මිනිස්සු අතර වර්ධනය වෙමින් තිබුණු මේ ප්‍රධාන ධාරාවේ දෙපැත්තම ගැන තිබුණු මේ විවේචන කඩලා බිඳලා දාලා නැවතත් රාජපක්ෂ කෙනෙක්ව බලයට ගේන්න සහ හෝ නැත්නම් අනිත් පැත්තෙන් මුස්ලිම් ජනතාවගේ ඡන්ද එහෙම ගොඩවල් විදියට කඩාගෙන රනිල් වික්‍රමසිංහලගේ පැත්තේ අපේක්ෂකයව ගේන්න දෙකෙන් එකට 2019 පාස් පිළිදා ත්‍රස්ත ප්‍රහාරය පාවිච්චි කරුණා. ඒ කියන්නේ රටේ ජනතාවට තමන්ගේ ප්‍රශ්න වලට අදාළව විචාරාත්මක බුද්ධියෙන් කරන අධිහත් වීම වෙනුවට ජනතාව ජාතීන් විදිහට නැත්නම් වෙනත් ඩ්‍රැමටික් දේවල් විශාල නාට්‍ය රූපී දේවල් මෙවැනි අපරාධ යූස් කරමින් මිනිස්සුන්ව දක්වන්න තමන්ට ඕන දේශපාලන දිශාවට දක්වන්න ලංකාව තුළ මෙවැනි අපරාධ පාවිච්චි කරලා තියෙනවා. නැවත වතාවක් ගෝල් ෆේස් එක මුල් කරගෙන
ඇතිවෙච්ච විරෝධතා ව්‍යාපාරය තුළ අපේ රටේ මිනිස්සුන්ගේ දේශපාලන විඥානය අවදිවීමක් වුණා. ජනතාවට තමන් සතු සැබෑ බලය දැනෙන්න ගත්තා. ජනතාවගේ ව්‍යාපාර ඇති වෙන්න ගත්තා. ඒතර මේ ව්‍යාපාරයත් අද මේ විද්දි ව්‍යාපාරයට එල්ල කරන ශාරීරික ප්‍රහාර ඒ කියන්නේ එදා පාන්දර ඇවිල්ලා පොළුවල ඒ කියන්නේ කට්ටියට දැනුම් කලින් දැනුම් දීමක් නොකර අපි මෙච්චර වෙලාවක් දෙනවා මේ වෙලාව ඇතුළත අයින් වෙන්න කියලා කලින් දැනුම් දීමක් කළේ නැහැ. ඒ විතරක් නෙමෙයි පහුව ඒ කියන්නේ මේ ඒ ඔය ප්‍රහාර එල්ල කරපු පාන්දර එක පස්සේ එදින දහවල් 2 විතර වෙද්දී ඉවත් වෙන බව. දහවල් 2 විතර වෙද්දී ගෝල් ෆේස් එකේ ඉන්න පිරිස විශේෂයෙන් ගේට්ටුවෙන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් වෙන බව දැනුම් දී තිබේති. පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පිළිගත්තා ඒක දැනන් හිටපු බව. එහෙම ඉවත් වෙන සූදානමක් තිබුණ බව දැනන් හිටියා කියලා පිළිගත්තා. රනිල් වික්‍රමසිංහ පිළි අරන් තියෙනවා. එහෙම දැනුම් දීමක් කරලා තියෙනවා කියලා. එහෙම තිබියදී රාත්‍රියේ චානු නිමේෂා කියන ඒ LGBTQ සොයුරිය ඇයම කියපු විදිහට කවදාවත් LGBTQ ප්‍රජාව ලංකාවේ පොලිටිකල් මූවමන්ට්ස් වලට ඇවිල්ලා නැහැ. පළවෙනි වතාවට චානුලා ඇවිල්ලා ඒගොල්ලෝ ඉද්දි ඇය නිදාගෙන ඉද්දි කූඩාරම ඇතුලේ කූඩාරමට ඇවිල්ලා ගැහුවේ බැල්ලි කීකිය. ආබාධිත අයට ගැහුවේ නිදාගෙන ඉද්දි ළමයි එක්ක ඉද්දි තරුණ සිසුන්ට ඊට අමතරව ආබාධිත සෙවලුන්ට ශ්‍රවණාබාධිත සහ දුක්ඛාබාධිත ප්‍රජාවට එහෙම ඉද්දි තමයි ප්‍රහාරෙල්ල කරලා වට කරලා ගැහුවේ. ලෙඩෙක්ට ගෙනියන්න ඉඩක් ලැබුණ නැහැ. අපි වගේ මාධ්‍ය වලට ඇතුල් වෙන්න ඉඩක් ලැබුණ නැහැ. තනිකරම බෲටල් හිංසාකාරී ප්‍රචණ්ඩ ක්‍රියාවක් තමයි කළේ. ඒත් අද ඒ ප්‍රචණ්ඩ ක්‍රියාවෙන් පස්සේ සෝෂල් මීඩියා කැම්පේන් කරමින් ඉන්නවා විශාල මඩ ප්‍රචාරයන් සහ සැබෑ මහජනපති මතේ විකෘති කරන කතා සමාජ මාධ්‍යවල යවමින් නැවතත් ලොකු නාට්‍යයක් පෙන්වලා රනිල් වික්‍රමසිංහගේ තමන්ගේ මිලිටරි බලය ගැන නාට්‍ය වෙන්න පුළුවන්, ගෝල් ෆේස් ගැන විවිධාකාර ප්‍රචාර වලින් හදන නාට්‍ය වෙන්න පුළුවන්. එවැනි නාට්‍ය පෙන්වලා ඒකට මහජනතාව තුළින් පැන නැගිච්ච මහජනතාවගේ ව්‍යාපාරයක් එකට එරෙහිව මහජන මතයක් හදලා නැවතත් ඔවුන්ගේ බලය තහවුරු කරගන්න ඔවුන් මේ විද්‍ය උත්සාහ කරමින් ඉන්නවා. එවැනි මොහොතක තමයි අපි කාලිවේලේ සමරන්නේ. මේ වෙද්දි මේ පර්ෆෝමර් මම හිතන්නේ මම මේක ලයිව් එක ඉවර වෙද්දි අහලා එයාගේ නම කියන්නම්. කලාකරුවා කවුද කියලා අපේ මිත්‍රයෙක් ඔහු නිර්නාමිකවද මේක කරන්නේ නැද්ද කියලා මම දන්නේ නැහැ. නමුත් ඉතාම වේදනාවක් විඳින්න ඉන්න බව තමයි කියන්න ඕනේ. ඔහු මේ වෙද්දි මහා පාර දිගේ වඩගාමින් විශාල වේදනාවක් කලාකරුවෙක් විදිහට මේ වෙද්දි විඳින්න ඉන්නවා. ඒ තමන්ගේ ලංකාවේ මිනිස්සු මේ විදිහට බඩගාගෙන 1983 ගන්ධමේදී ඉන්නකින් ගැනීම දක්වා ඉඳපු වේදනාව පර්ෆෝම් කරමින් සංකේතවත් කරමින් ඔබට මේ බැනර් එක තුල බැනර් එකේ පේනවා ඇති එදා කරපු සමහර අපරාධ මිනිසුන්ගේ අත්කට ගැහුවා, ගිනි පිට්ටා ගිනි තියලා ජයග්‍රාහී විදිහට පාරේ වෙද්දා මතක තියාගන්න මේ බොහෝ අපරාධ සමාජ මාධ්‍ය වලින් විකාශය වුණේ නැහැ. ලයිව් මේ බොහෝ අපරාධ රෙකෝඩ් වුණේ නැහැ. ලංකාවේ තවමත් නිල වාර්තාවල තියෙන ඉතාම සුළු සංඛ්‍යාවක් තමයි 83 කළුදූලේදී සිද්ධ වෙච්ච අපරාධ වලින් ඉතාම සුළු සංඛ්‍යාවක් තමයි සමාජ මාධ්‍ය වල රෙකෝඩ් වෙලා තියෙන්නේ. ඒ වගේම කළුචූරිය දවසේ විතරක් නෙවෙයි ඊට කලින් සහ ඊට පස්සේ දශක ගාණක් තිස්සේ ලංකාවේ මෙවැනිම අපරාධ විශාල සංඛ්‍යාවක් වෙලා තියෙනවා. මෙලෙසම මිනිසුන් අසරණ කරලා බිම දාලා පහර දීම විශාල සංඛ්‍යාවක් සිද්ධ වෙලා තියෙනවා. මතක තියාගන්න ඊයේ පෙරේදා සිද්ධ වෙච්ච දේවල් පවා මිනිස්සෙක් මෙතන කවුරුත් අපි හිතුවේ නැහැ මෙතනට එකපාරම මෙවැනි ප්‍රහාරයක් එල්ල කරයි කියලා. අපි හිතුවා එවැනි අනතුරු ඇඟවීම් තිබුණා. නමුත් අපි කාලයක් මෙතන ඉන්දියේ සාමකාමීව ජනාධිපති ලේකම් කාර්යාලයේ විතරයි ඒ වෙද්දි එතනක් තිබුණේ පුස්තකාලයක්. එතන මහ සෙනගක් ඇවිල්ලා ජෝඩි බදා හිටියේ නේ. පුස්තකාලයක් හැදුවා එතන. පුස්තකාලේ ටික දෙනා විතරයි ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටියේ. දැන් මතක තියාගන්න මේ ජනාධිපති ලේකම් කාර්යාලය තියෙන්නේ මෙන්න මේ පැත්තේ. මේ පැත්ත කෙළවරේ ජනාධිපති ලේකම් කාර්යාලය තියෙන්නේ. ඔය උතන එහා පැත්තේ පාරත් ක්ලියර් කරගන්න ඕනි වුණා අයයි කියමු.
ඊට හැබැත ගේට්ටුවත් ඕපන් කරගන්න ඕන වුණායි කියම මෙන්න මෙතන තමයි ඒ ටික තිබුණේ. මෙන්න මෙහි කිලෝමීටරකටත් වඩා එහා බොහොම ඈත තමයි මාධ්‍යවේදියෙක්ව පැහැරගෙන ගිහිල්ලා වද හිංසා කරලා චතුරංග බණ්ඩාර ඇතුළු මාධ්‍යවේදීන්ට ගහලා දන ගස්සලා පහර දීලා ගිහිල්ලා දැම්මේ ඔතන ওই ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළේ හිටියා හරි ඔතන ගේට්ටුව ඉස්සරහ හිටියා කියලා හරි නෙමෙයි. අන්න අර බොහොම ඈත මෙතන වෙන දේ මොකද්ද කියලා දැනගන්න මාධ්‍යවේදීන් විදිහට එන්න උත්සාහ කරපු නිසා. ඒක බොහොම ඈත ඒ පහර දීම කලේ. ඒ නිසා මේක මේ එතන මේ ලේකම් කාර්යාලය මුදා ගැනීමේ උවමනාවක්ම නෙමෙයි තිබුණේ. එහෙම උවමනාවක් තිබුණා නම් මෙතන ගේට්ටුව ඇරලා මිනිස්සුන්ට යන්න ඉඩ දෙන්න තිබුණා. මෙතන ගාලු පාරේ මෙහෙම අර පැත්තෙන් කිලෝමීටරයක් විතර එහායින් වහලා තිබුණා. එතන බාලදක්ෂ මාවත වහලා තිබුණා. යන්න එන්න නොදී ඊට පස්සේ මෙතන මුදා ගැනීමක් කරනවා නම් මොකටද මේ මිනිස්සුන්ට යන්න නොදී මෙතන හිර කරලා හොස්පිටල් එකට ඇම්බියුලන්ස් එකට ඇතුල් වෙන්න නොදී මෙතන වෙද දේ දැනගන්න නොදී ඔබ දන්නවා ඉතින් සඳුන් තුරුගල කියන මානසිකම් ක්‍රියාකාරිකය කතා කරලා අහලා තිබුණා මොකද්ද කරන්න කියලා. මම ඇතුළට යන්න ඕනේ මගේ සහෝදරයව මුදා ගන්න ඕනේ කියලා. එහෙම කියලා තියෙද්දි සඳුන් තුරුගලට කියලා තියෙන හෙට දවල්ට හොස්පිටල් එකෙන් ගන්න කියලා සහෝදරයා. ඒ විදිහට මෙතන දරුණු ප්‍රහාරයක් එල්ල කරන්න අවශ්‍යයි. ඉතින් මිනිස්සෙක්ට එල්ල වෙන පිටට හරි ඔළුවට පොල්ලකින් වදිනකොට දැනෙන හැඟීම පොතකට අනුමාන කරලා බලන්න. අනුමානයෙන් යද්දකින් බින්දලා නැති කෙනෙක් ඉන්නවා නම් ඔළුවට පොළු පාරක් වදිනකොට දැනෙන හැඟීම ඒ පොළු පාර ගහන්නේ හමුදාව නම් ඒ දැනෙන හැඟීම හමුදාවේ බූට් පාරක් වදිද්දි දැනෙන හැඟීම ඒක නිකමට අනුමානයෙන් ගෙස් කරලා බලන්න කොච්චර වේදනාවක් දැනෙනවද ඔළුවට එල්ල වෙන ඔළු ප්‍රහාරයකින් දැනෙන්න ඉඩ තියෙන වේදනාව කොච්චර වෙන්න පුළුවන්ද කියලා නිකමට ගෙස් කරලා බලන්න. ඉතින් ලංකාවේ ඉතිහාසය පුරා පුදු මේ රනිල් වික්‍රමසිංහලා රාජපක්ෂලා වගේ දේශපාලනඥයන්ට තමන්ගේ පුටුව රැකගන්න ඕනකම නිසා උන්ගේ බලය රැකගන්න ඕනකම නිසා මේ වගේ මිනිස්සු ගණනාවක් පණ නැතුව ප්‍රාණය නිරුද්ධ සිරුරු විදිහට පාරේ වැටලා ඉඳලා තියෙනවා. ගුටි කාලා තියෙනවා. ඇද වැටිලා තියෙනවා. වේදනාව වෙදලා තියෙනවා. අන්තිමේදී කිනි තියලා තියෙනවා. ජීවිත විනාශ වෙලා තියෙනවා. අද අනෙක් අයගෙන් ප්‍රබුද්ධ සමාජයක් මෙරට හිටපු බුද්ධිමතුන්ගේ බුද්ධිමතුන්ව මරලා දාලා තියෙනවා. මේ රටේ බුද්ධියක් තියෙන මිනිසුන් මරලා දාලා කතා කර මිනිස්සුන් මරලා දාලා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය මිනිස්සුන් පොඩි මිනිස්සුන් කුද්දෙක් කිසිම අදහසක් පළ කරලවත් නැහැ. කිසිම දෙයක් නොකර මේ රටේ අහවල් ජාතියට අයිති මිනිස්සෙක් වුණා කියලා මරලා දාලා තියෙනවා. මෙතනට අයිතියක් ඉල්ලගෙන ආපු ගොළු බිහිරි මිනිස්සු කියලා පෙරේද ගැහුවේ. ගොළු බිහිරි මිනිස්සුන්ට ගැහුවා. මෙතනට ආපු සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවට ගැහුවා. ආබාධිත සෙබළුන්ට ගැහුවා. තමන්ගේ අයිතීන් ඉල්ලගෙන එහෙම රටක් මේක. එහෙම කරලා කිසිම ප්‍රශ්නයක් නැතුව නිදැල්ලේ ඉන්න පුළුවන් රටක් මේක. මේ රටේ දෙමළ මුස්ලිම් මිනිස්සුන්ට කරන්නේ නෙමෙයි. ඒක අනිත් පැත්ත. කියන්නේ හැම ජාතියකම අයිති මිනිස්සුන්ට ප්‍රහාර එල්ල වෙලා තියෙනවා. වැඩිපුර දෙමළ මුස්ලිම් මිනිස්සු වෙන්න පුළුවන්. නමුත් හැම ජාතියකම අයිති මිනිස්සුන්ට ඒ හිංසනය තිබෙන්නේ. අතුරුදහන් වූ මිනිස්සු කීයක් ඉන්නවා. ඒ කිසිවකට තීටු කරන්නේ මාධ්‍යවේදියෝ කීයක් ඉන්නවද? හමුදාව පොලිසිය ගහපු මරපු මාධ්‍යවේදියෝ කීයක් ඉන්නවද? ඒ කිසිවකට තීටු වෙලා නැහැ. එහෙම අයුක්තියෙන් පිරිච්ච රටක් මේක. කලාකරුවා නැගිටිනවා මේ දුරුගේ සිරුරේ ප්‍රබුද්ධ ධනුෂ්ක කියන කලාකරුවා තමයි තමන්ගේ ශාරීරිය වේදනාව විඳිමින් අපේ රටේ දෙමළ ජනතාවට වෙච්ච අපරාධය සහ ඉන්පස්සේ රටේ බොහෝ මිනිස්සුන්ට වෙච්ච වේදනාව විඳපු වේදනාව කරපු අපරාධ සංකේතවත් කරන්න මේ විදිහට
තමන්ගේ ශරීරයට වේදනා විඳිමින් කලාපතියක යෙදුනේ ලෝක ඉතිහාසයේ පුරා පර්ෆෝමන්ස් ආටිස්ට්ලා ඉදිරිපත් කිරීම කලාකරුවන් ලෝක ඉතිහාසයේ පුරා මෙවැනි තමන්ගේ ශරීරයට වේදනාවක් දැනෙන විදිහේ කලාකෘතිවල යෙදিলা තියෙනවා. බොහෝ විට හිංසනයට ඝාතන වලට අපරාධ වලට එරෙහිව තමයි එවැනි කලාකෘති කරන්න. ඔබට මේ විදිහේ පේනවා ඇති උරහිස් දෙකේ ප්‍රබුද්ධකේ උරහිස් දෙකේ තියෙන තුවාල. ඔහුම වෙනුවෙන් කිව්වොත් එහෙම ඔහු වෙනුවෙන් කිව්වොත් එහෙම මේ ඔහුගේ සිරුරේ තියෙන තුවාල සංසන්දනය කළොත් මේ රටේ කරපු අපරාධ වලින් ඇතිවෙච්ච ඒ ක්‍රියාවන්ට කලාකරුවා ධනුෂ්ක වික්වත්ත මෙතන තතු පැහැයෙන් ඇවිත් තමන්ගේ ශරීරය ඇඳුම් නැතුව මෙතනට ඇවිල්ලා පර්ෆෝමන්ස් එක පටන් ගනිද්දි මුන් මොකටද මේ ලෑස්ති වෙන්නේ කියලා ඉතාම අනවබෝධයෙන් සහ ෂොක් එකකින් මෙතන ඉන්න හමුදා සහ පොලිස් නිලධාරීන් බැලුවා. සමහර විට උන්ට වැටහෙන්නේ නැතුව ඇති මේ කුමක්ද වෙන්නේ කියලා. හැම විටම අරගල කරන්නන් තමන්ගේ මහජන බලය පෙන්වන්න අවශ්‍ය නැහැ. තමන්ගේ බාහුව බලය ශාරීරික බලය පෙන්වන්න අවශ්‍ය නැහැ. මෙතන ඉන්න විරෝධාකරුවන්ට අවශ්‍ය වුණොත් එහෙම හිතුවොත් එහෙම මෙතන ඉන්න විරෝධාකරුවන්ට නැවතත් සමහර මුළු රටම එන එකක් නැහැ. නමුත් විශාල සෙනගම් මෙතනට එකතු කර ගැනීම අමාරු වැඩක් නෙවෙයි. එක දවසක් යොදාගත්තොත් මෙතන සංවිධානාත්මකව පුද්ගලයන් දෙන්නේ හැකි සංවිධාන තියෙනවා. වෘත්ති සමිති බහුජන සංවිධාන එකමුතුව වෘත්ති සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යවල මණ්ඩලය, සමාජවාදී තරුණ සංගමය, සමාජවාදී ශිෂ්‍ය සංගමය, Youth for Change තුළු සංවිධාන ගණනාවක් තියෙනවා. 5000ක් 6000ක් එහෙම ඒ අය විසින් ඊට පස්සේ අපිත් එක්ක වැඩ කරපු යාළුවෝ රට වටේම ඉන්නවා. එක දවසක් දායන වැඩක් කරන්න හැදුවොත් සෙනග ගෙන්නන්නේ අමාරු නෑ. මුත් ඊට පස්සේ නැවතත් මේගොල්ලෝ ගහලා කරපු හමුදාව එක්ක මේකන ගැටෙන එකත් අමාරු වැඩක් නෙවෙයි. නමුත් හැම වෙලාවෙම බාහුව බලය, ශාරීරික බලය පෙන්වීම නෙවෙයි නිර්මාණශීලී බුද්ධිමත් අරගලකරුවන් වැඩේ. අපි ලෝකයේ අරගල වලින් අත්දැකීම් ලැබලා තියෙනවා. අපි මේ වෙලාවේ අපේ අරමුණ නැවතත් ඇයි අපි මේ අරගලයේ මේ විරෝධතා ව්‍යාපාර ප්‍රොටෙස්ට් මූවමන්ට් එක ඇයි අපි තවදුරටත් ඉස්සරහට ගෙනියන්න ඕනේ? ඇයි මේ ප්‍රොටෙස්ට් මූවමන්ට් එක ඉස්සරහට යන එකේ මොකද්ද තියෙන වැදගත්කම? මොකද්ද බලපෑම? මේ දේවල් නැවත අපි අපට ඊළඟ තියෙන සටන තව කාලයක් යනතුරු මේ මහජනතාව එක්ක මතවාදී ගනුදෙනුව. එතකොට මේ විදිහ ආණ්ඩුවේ කැම්පේන් කරන අය සල්ලි වලට ලියනවා, ගහනවා, මඩ ගහනවා, වෙන විවිධාකාර කතන්දර ගොතනවා. ඉතින් මේ වෙලාවේ සමාජයට අපි යෝජනා කරන්න ඕනේ. ඇයි විරෝධතා ව්‍යාපාරය කියන්නේ? ඇයි මේ විරෝධතා ව්‍යාපාරය ඉස්සරහට යන්නේ? මොකක් වෙනුවෙන්ද අපි කරන්නේ? මේ ඩිස්කෂන් එක තමයි මේ ටයිම් පීරියඩ් එකේ වෙන්නේ. නිසා බලුගමට අපි නිහඬයි, අපි දුර්වලයි, අපි මෙවැනි නිර්මාණාත්මක සහ කුඩා පන්නේ විරෝධතා ව්‍යාපාර තුළින් නැවත මහජනතාව එක්ක ඩිස්කෂන් එකක් සඳහා පසුබිම සකසා ගන්නවා. අපි සංවාද කරනවා. අපිට තව මාසයක් දෙකක් යයි. අපි වෙනස් කරනවා. මොනවද වෙනස් කරන්නේ? රනිල්ව ගෙදර යනවද? ඒකේ ආයේ දිනේෂ් පෙරේව තුනවද? නැහැ. අපි ඊළඟට ප්‍රධාන වශයෙන්ම මේ වෙච්ච තියෙන විකෘති මතය වෙනුවට මහජනතාවගේ මතය නියෝජනය වෙන මැතිවරණයක් කියන එක මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන හැඟීම විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීම මේ මෙලෙස සෙල්ලම් බඩු වගේ තමන්ගේ වහල්ලු වගේ කුලී හමුදා වගේ හේවායෝ වගේ හමුදාව පොලිසිය යොදවලා කරන අපරාධ වලට ඉන්න නොදෙන එවැනි බලයක් තියෙන තනි විධායක ජනාධිපති කෙනෙක් නැති
යුගයක්. දූෂණ වංචා සහ අපරාධ වලට එරෙහිව නඩු වැටෙන වරදකරුවන්ට දඩුවම් ලැබෙන කාලයක්. ඒ වගේම මහජනතාවගේ හැඟීම, මහජනතාවගේ ඉල්ලීම්, අදහස් නියෝජනය, මහජන මතය නියෝජනය කරන්න පුළුවන් ක්‍රමය. මොකද ඔබ දන්නවා ඇති මේ පාර්ලිමේන්තුව ඊට මාස ගණනකට කලින් ලංකාවේ ගොවියන්ගේ ගොවි අරමුණු පාර්ලිමේන්තුව ඇතුලේ කතා වුණේ නැහැ. ලංකාවේ ගොවියන්ගේ පොහොර අයිතිය නැති වුණාම, පොහොර නැති වුණාම, පොහොර ඉල්ලලා ගොවියෝ කතා කරාට එළියේ පාර්ලිමේන්තුවට කවුරු ගිහිල්ලා ගොවියන්ට මේ පොහොර දෙන්න කියලා මාන්තිවරකේ ගොවියන්ගේ ඡන්ද වලින් ආපු ටිකක් කතා කරේ නැහැ. ඒ අනුව මහජන මතය නියෝජනය වෙන මහජනතාවගේ හඬ ඉස්සරහට මේ පාලකයන්ට දැනෙන්න පුළුවන් විදිහේ ආකෘතියක්, ස්ථාවරයක් හදාගන්න, ක්‍රමවේදයක් හදාගන්න. ඉතින් මේවා තමයි අපි ඊළඟ ඉදිරි කාලයේ අපේ අරගලයේ තුල කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව මේ සඳහා සටන් පාට අරගෙන සමාජයට කියලා සංවාද කරලා මේ වගේ විරෝධතා කරලා අපි නැවතත් මේ ප්‍රොටෙස්ට් මූවමන්ට් එක අපි ඉස්සරහට ගෙනියනවා. ඒක අවසාන වෙන්නේ මහජනතාවගේ ජයග්‍රහණ ලැබුණට පස්සේ. ඉතින් විවිධාකාර මඩ ප්‍රචාර මේ දැන් මෙතන වැටෙනවා ඇති කමෙන්ට් මම කමෙන්ට් කියුවේ නෑ බොහෝ විට. මෙතන කමෙන්ට් කරන විවිධාකාරය මේ වෙද්දී සල්ලි දීලා අපේ මේ වගේ ලයිව් එකක් එහෙම යද්දි මේ වගේ පෝස්ට් එකකට කමෙන්ට් කිරීම සඳහා මුදල් අරගත්ත පිරිස් ඉන්න බව අපි දන්නවා. මේ වෙද්දී ලොකු මඩ කැම්පේන් එකක් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් අපි ඒවත් එක්ක හැප්පෙන්න ඕනේ. ඒක තමයි මේ වෙලාවේ අරගලේ. ඒ වෙනුවෙන් අපි ගෝල් ෆේස් එකෙත් ඉන්නවා. ඉතින් විවිධාකාර නාට්‍ය, විවිධාකාර ප්‍රබන්ධ, විවිධාකාර කතන්දර ගොතලා මිනිස්සුන්ට එරෙහිම මිනිස්සුන්ව පෙළගස්සලා, මිනිස්සු කොටවලා, ජාතිවාදී වෙන්න පුළුවන්, වෙන බෙදීම් වෙන්න පුළුවන්, මිනිස්සුන්ව පෙළගස්සලා කොටවලා කරන දේශපාලනයක් තමයි ලංකාවේ තියෙන. දැනුත් ඒක ක්‍රියාත්මක වෙමින් තියෙන. නමුත් මේ දේශපාලනයට එරෙහිව අපිට කරන්න අරගලයක් තියෙනවා. අපි ඉදිරි කාලයේදී ඒක තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කලාකරුවා ප්‍රබුද්ධ ජනස්ක දුක්කත් ඊට කලින් බොහෝ පර්ෆෝමන්ස් ආර්ට් කරපු කලාකරුවෝ කොළඹ මහජනතාවගේ අයිතීන් වෙනුවෙන් ජාතිවාදයට එරෙහිව මේ රටේ තියෙන අපරාධ සංස්කෘතිය, මිනිස්සුන්ව මරන තනි මිනිස්සුන්ගේ බලය රැකගන්න, විශේෂයෙන් මේ විධායක ජනාධිපති ක්‍රමය ආවට පස්සේ ජනාධිපතිවරුන්ගේ බලය රැකගන්න පොලිසිය හමුදාව දාලා ඒ කරන අපරාධ සංස්කෘතියට එරෙහිව කාලයක් තිස්සේ ෆෝම් කරපු, ලියපු, ඇවිල්ලා හිටගෙන ඉඳපු මිරිහානේදී මං හිතන්නේ කුටි කෑව මං හිතන්නේ ප්‍රබුද්ධ මිරිහානේදී මේ විදිහට පෙනී ඉඳපු කෙනෙක් දැන් ශාරීරික වේදනාවක් විඳින්න ඉන්නවා. 83 කලජූරිය වෙලාවේ 83 ජූලි 23 සහ 24 ඊට පස්සේ සිද්ධ වෙච්ච ඒ අපරාධවලදී දුක් විඳපු නොයෙකුත් මිනිස්සුන්ව සිහිපත් කරන්න, උන් විඳපු වේදනාව සංකේතවත් කරන්න ඔහුගේ naටකයේ කියවීම තමයි එදා මිනිස්සු විඳපු වේදනාව. මම විඳින මේ බිම පාරට තුවාල වෙලා ශරීරයේ හැම ගිහිල්ලා, ලෙලි ගිහිල්ලා මේ මම විඳින වේදනාව සමාන කරන්න බෑ. මේ රටේ මිනිස්සු, මේ රටේ දේශපාලනඥයන්ගේ බලය වෙනුවෙන් මිනිස්සුන්ව කොටවලා, බෙදලා, මිනි මරවලා, හමුදාව පොලිසිය පාවිච්චි කරවලා, හිංසා කරලා කරපු අපරාධවලට ඒ හිංසාවන් නිසා මිනිස්සු විඳපු වේදනාවට මම මේ විදින වේදනාව සම කරන්න බැරි බව තමයි ප්‍රබුද්ධගේ මේ පර්ෆෝමන්ස් එකේ අරමුණ. ඔහුගේ බාල්දිය ඔහුගේ අද්දකේ තියෙන්නේ 83 කලජූලිය වෙලාවේ මිනිස්සුන්ව බාල්දිය කියන්නේ කියලා. බාල්දිය කියන වචනය කියන්නේ කියලා
මිනිසුන්ව මේ වෙද්දී මෙතන ඉන්න ප්‍රභා මනුවරත්න ස්වස්තික අරුණරිංග මෙතන ඉන්න අතුරන්ගේ ඉල්ලීම මත ප්‍රබුද්ධ නැගිටිනවා. ඔහු උත්සාහ කළා කීප වතාවක් පර්ෆෝමන්ස් එක ඉදිරියට ගෙනියන්න. නමුත් මේ වෙද්දී ඔහු නැගිට්ටා. राजकुमार राजीव खान, स्वस्तिका अरुणरिंगम, मारिसा दा सिल्वा මෙතන ඉන්නවා. මේ ඉන්නේ කොහෙවත් මේ හැමෝම වගේ ස්වේච්ඡාවෙන් රටේ මිනිස්සු වෙනුවෙන් වැඩ කරන තරුණයෝ, සිංහල තරුණයෝ, දෙමළ තරුණයෝ, ඉංග්‍රීසියෙන් කතා කරන අය, පක්ෂවල සමාජිකයෝ නෙවෙයි, මනුෂ්‍යත්වය වෙනුවෙන් හිංසනයට එරෙහිව වැඩ කරන අය. ප්‍රභා මණ්ඩරත්න විශ්වවිද්‍යාල ආචාර්යවරියක්, ස්වස්තිකා අරුණරිංගම් නීතිඥවරියක් මේ අය තමයි මේ වැඩසටහන සංවිධානය කළේ. මාරිසා සිල්වා සමාජ ක්‍රියාකාරණයක්, ප්‍රබුද්ධ ආටිස්ට් කෙනෙක් සහ සමාජ ක්‍රියාකාරකෙක්. මෙතන මේ පර්ෆෝමන්ස් එකේ ඉන්න කලාකරුවා තරම ප්‍රබුද්ධ ස්තුතියි. මේ කමෙන්ට් එකක් තිබුණා මේ අරගල කරුවන් කවදා හරි මේ කරගල කරුවන් 88 89ට රට ගෙනියනවා කියලා. එහෙම ගෙනියනවා නම් එහෙම උවමනාවක් තියෙනවා නම් එහෙම හිංසාකාරී පීඩාකාරී ප්‍රචණ්ඩකාරී අය නම් අපි මෙතන ඉන්න සංවිධාන ටික එකතු වෙලා මෙතන ඉන්න සංවිධාන මහා සෙනඟ දෙන්න පුළුවන් සංවිධාන තනියෙන් උනත් 1000ක් 2000ක් දෙන්න පුළුවන් සංවිධාන ඉන්නවා. මෙතන විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම වලට සිසුන් 2000ක් 3000ක් එකපාර ගේන එක මහ ලොකු කජ්ජක් නෙමෙයි. මෙතන ඉන්න සමාජවාදී තරුණ සංගමෙන් ශිෂ්‍ය තරුණ සමාජවාදී ශිෂ්‍ය සංගමෙන්ට මෙතනට සම්බන්ධ වෘත්ති සමිතිය බහුජන සංවිධාන එකමුතුවට වෘත්ති සමිති සමාජිකයෝ ඊට පස්සේ TUCC එක කියන්නේ වෘත්ති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට එකතු වෙලා මිනිස්සු 5000ක් විතර වගේ මෙතන අරගලයක් එක්ක රටවට එකතු වෙච්ච පිරිස් ඉන්නවා. දවසක් දාලා 5000ක් 6000ක් ගෙනල්ලා ආයෙ මෙතන මේ ඔය අපි මේ ලෙව්වා කියලා කියන අත්පත් කරගත්ත කියලා චන්දි වගේ දැන් ඔය කී ඉන්නවනේ. ඔය තැන් වලට ආයෙ යන්න හදන එක මහ ලොකු වැඩක් නෙවෙයි. සතියක විතර ඕගනයිසින් පාර්ට් එකක් තියෙනවා. හැබැයි අපිට අපිට තමයි ඕන් නැත්තේ 88 89ට යන්න. අපිට තමයි ඕන් නැත්තේ රනිල්ගේ ඒ උගලට අහුවෙන්නේ. අපිට තමයි ඕන් නැත්තේ රනිල්ගේ හිංසනයට ඒ જાතියම වැඩවලින් උත්තර දෙන්න. අපිට ඕනි මේ මගුල සාමකාමී ඉවර කරන්න. ඔව් අපි ඔළුව නමන් ඉන්න. ඔව් අපි දුර්වලයෝ වෙලා ඉන්න. ඔව් අපේ ශක්තිය නැති කරගෙන අපි පැත්තකට වෙලා පාඩුවේ ඉන්න. ඔව් අපි ගුටි කාලා ගුටි කෑවා කියලා කියන්න. මොකද අපට ඕනේ නැහැ උඹලගේ උගුල් වලට අහු වෙලා. ඔය ප්‍රහාරය නැමැති උගුලට අහු වෙලා අපි ටිකක් සංවිධානාත්මක චුට්ටක් සංවිධානාත්මක වුණා නම් ඕකට උගේ මහා සෙනඟ ගෙනල්ලා ඔය ගේට්ටු වල එල්ලිලා දැන් අපිට ගේට්ටු වල එල්ලුන්නේ නැතුවද ගේට්ටු වල එල්ලෙන්න දන්නේ නැතුවද මේ අය නෑ ඔය ගේට්ටුවක එල්ලෙන එක මහ ලොකු වැඩක් නෙමෙයි. ඕක සෙනඟ ගෙනල්ලා ඕක දෙපැත්තෙන්ම ගේට්ටු වල එල්ලෙන්න පුළුවන් හැප්පෙන්න පුළුවන්. නමුත් රට 88ට 89ට ගෙනියන්න කිසිම උවමනාවක් අපට නැහැ. ඒ ප්‍රචණ්ඩකාරී උකුල් වලට අහු වෙන්න අපට කිසිම උවමනාවක් නැහැ. අපට අවශ්‍ය හරි රණවිදි සෙල්ලම එක නම් අපි ඒකට ඉදිරි උත්තර දෙන්න මේ වෙද්දි ලෑස්තිමෙන් තියෙන අපි හදනවා මේ රනිල් ජුලි 20 නේද ජුලි 20
21 නේ කරපු ඒ අපරාධවලට උත්තර දෙන්න මහජනතාවගේ මහජන කවුන්සිල් එකක් හදනවා. එතන තරුණයෙක් කියලා මහජන කවුන්සිල් එකක් හදනවා. මහජන කවුන්සිල් එක තුළින් සම්පූර්ණ එදා කරපු අපරාධ සියල්ල අපි එකතු කරන තොරතුරු සාක්ෂි එක්ක data එක්ක සම්පූර්ණ අපරාධය මෙතන කරපු අපි කරුණු එකතු කරනවා. මේක අරගෙන යනවා අපි ජාත්‍යන්තර සංවිධාන වලට, රටේ මේ රට තියෙන ආයතන වලට, සංවිධාන වලට, ජිනීවා හිමානවිකම් කවුන්සිල් එකට, ලංකාවේ මානවිකම් කොමිෂන් සභාවට, මාධ්‍ය වලට මේක අපි අරගෙන යනවා. අපි විරෝධතා කරන ඉස්සරහට මාධ්‍යවේදී එක්ක මාධ්‍ය දෙන්නෙක් පැහැරගෙන ගිහිල්ලා මට දැනෙන මෙහි ජනාධිපති ලේකම් කාර්යාලය තියෙන බොහොම දුර මෙහි කිලෝමීටර ගාණක් එහායින් තමයි මාධ්‍යවේදීන් පැහැරගත්තේ. එයා ෆෝස් එකෙන් මැරයෝ, බේබදු මැරයෝ මේ අයව රඳවගෙන දන ගස්සලා පහර දීලා වද හිංසා කරලා තිබුණා. මේක ලෝකයේ කිසිම තැනක ඇබ්ඩක්ෂන් ඇන්ඩ් ටෝචර් කියන එක පිළිගන්නේ නැහැ. හියුමන් රයිට්ස් වලදී කිසිම උපක්‍රමයකදී ඒක පිළිගන්නේ නැහැ. නිරායුධ කෙනෙක්ව ඇබ්ඩක්ට් කරලා ටෝචර් කරලා. විශේෂයෙන්ම මාධ්‍යවේදීන්ට ඒක කරන එක කිසිසේත්ම පිළිගන්නේ නැහැ. ලෝකේ කුමන රටක කුමන නීතියක් තිබුණත්, කුමන ව්‍යවස්ථාවක් තිබුණත් ලෝකයේ ජාත්‍යන්තර නීතිය කියලා එකක් තියෙනවා. ඒ අනුව යම් රටක් නීතියෙන් අනුමත කරත්, මිනිස්සුන්ට ගහන මරණ එක අනුමත කරත්, ජාත්‍යන්තර නීතිය අනුව ඇබ්ඩක්ෂන්, ටෝචර්, මනුෂ්‍යත්වයේ අපරාධ කියන ඒවා ප්‍රතික්ෂේප කරනවා. ජනමාධ්‍ය නිදහස සීමා කිරීම කරමින් කරන අපරාධ ප්‍රතික්ෂේප කරනවා. ලෝකයේ කුමන රටක් තමන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒක අනිත්‍යානුකූලයි කියලා කිව්වත් මනුෂ්‍යත්වයේ අපරාධ ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා තමයි ඇඩෝල්ෆ් හිට්ලර්ගේ නාසි ජර්මනිය කරපු අපරාධ ඒ රට නීතිය අනුව හිට්ලර්ලා හදපු නීති, හිට්ලර්ටත් ව්‍යවස්ථාව තිබුණා, ෆැසිස්ට්වාදීන්ටත් ව්‍යවස්ථාව තිබුණා. අද රනිල්ලට වගේම ඒ රට ව්‍යවස්ථාවට අනුකූලයි කියලා ඒගොල්ලෝ තර්ක කරද්දී උනත් නියුරම්බර්ග් අධිකරණයේදී තීන්දුව කළේ නැහැ. මනුෂ්‍යත්වයේ අපරාධ කියලා තියෙනවා. මේ මනුෂ්‍යත්වයේ අපරාධ කුමන රටක නීතියට අනුකූලයි කියලා තර්ක කළත් ඒවා පිළිගන්නේ නැති බව. ඒ කියන්නේ ජාත්‍යන්තර නීතියට අනුව ඒවා වැරදි වෙන බව, ඒවා කරන එක හෘද සාක්ෂියට එකඟව කිසිම කෙනෙකුට කළ නොහැකි බව. ඉතින් මේ හෘද සාක්ෂියට එරෙහි මනුෂ්‍යත්වයේ අපරාධ සියල්ලට ගැන අපි කරුණු එකතු කරනවා. මේවා ඉස්සරහට අපි ඒ ක්‍රමයට කියනවා, සමාජයට කියනවා. ඉතින් ඒක තුලින් තමයි අපි රනිල් තෙරේව ෆයිට් කරන්නේ. මොකද අපට 88 89 ආයේ ඕන නැහැ. 83 ආයේ ඕනේ නැහැ. ඉතින් අපි උඹලා අටවන උගුල් වලට අහු වෙලා සෙනගගෙනilla උඹලා එක්ක හැප්පෙන්න ගිහිල්ලා බොරු බයිලා ගහන්න එන්නේ නැහැ අපි. අපි ඊට වඩා බුද්ධිමත්. ඒක තමයි ඔකට දෙන්න තියෙන උත්තරේ. අපි නෙවෙයි මේක 88 89ට ගෙනියන්න යන්නේ. මේ 88 89 දේශපාලනය කරපු 88 89 දේශපාලනය තුලින් වාසි ලැබපු ඒ මිනි මැරුම් කරපු ඒ අය තමයි මේ වෙලාවේ ඔබ අනුමාන කරන්න 88 89 වයලන්ස් කොහොම උත්පාදනය කරවන්න ඇද්ද? එදා හිටපු පාලක සමාජ මාධ්‍ය නැති කාලෙක, ආණ්ඩුවේ මීඩියා තිබුණු කාලෙක, ආණ්ඩුවට ඕනි කතාව තමයි සමාජගත වෙන්නේ. එහෙම කාලෙක කොහොම ඒවා කරන්නේ නැද්ද එදා තරුණයන්ට එරෙහිව? ඉතින් අද අපි අපට කේපබිලිටි එකක් නැතුව නෙමෙයි සමහර දේවල් කරන්නේ. අපට හැකියාවක් නැතුව නෙමෙයි සමහර දිනයක් දාගෙන රටම එකතු වෙමු කියලා ආය අපි අත්පත් කරගමු කියලා ආය එහෙම කරමු ආය මෙහෙම කරමු කියලා දෙනක අවුස්සලා දේවල් කරන්න බැරුව නෙමෙයි මෙතන ඉන්නේ. මිනිස්සුන්ගේ හිතට වදින්න කතා කරන්නත් අපට බැරුව නෙමෙයි. මිනිස්සුන්ව අවුස්සන්නත් බැරුව නෙමෙයි. නමුත් අපි අපේ දේශපාලනය එක නෙවෙයි. අපේ දේශපාලනය ඊට වඩා බුද්ධිමත්. අපේ දේශපාලනය හිංසාවට එරෙහි එකක්. Semua gian. Oh, sasi. රනිල්ලා හිතනවා බුද්ධිමත් කියලා. රනිල්ලා හිතනවා අපි මෝඩයි කියලා. රනිල්ලට වඩා අපි තරුණයි. උන්ගේ මොළ වලට වඩා අපේ මොළ වැඩ කරනවා. රනිල්ලට විතර නෙවෙයි ඉංග්‍රීසියෙන් කියවන්න පුළුවන්.
මෙතන රනිල්ලට විතරක් නෙමෙයි රනිල්ල විතරක් නෙමෙයි මෙතන ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරන්නේ පොතපත කියවලා තියෙනවා ඉංග්‍රීසියෙන් කතා කරන්නේ රනිල්ල විතරක් නෙමෙයි රනිල්ල කැපෙන්න අපි හොඳටම දන්නවා දේශපාලනයත් හොඳටම දන්නවා අපි මොළ ගොඩක් ඉතාම තරුණ මේ රටේ දීප්තිමත් මොළ ගොඩක් එකතු වෙලා ඉතන අපි ඉන්නේ නිසා බය වෙන්න එපා මේක ඉස්සරහට යනවා මේ වෙලාවේ අපි බොරුවට මොකද පාරේ හේතුව අඩු දෙන්නක අපි මේ රටේ ඉන්න ඇකඩමික්ස්ලා නීතිඥවරු ක්‍රියාකාරයෙන් බුද්ධිමත් අය තමයි ඉන්නේ මෙතන. ඉතින් අපි හැප්පෙනවා අපි නිසි වෙලාවට නිසි දේවල් කරනවා බය වෙන්න එපා අපි ඉක්මනට කියන්න ඒවා හරියටම වෙන්නේ කොහොමද කියලා. අපිට හුදෙක් රනිල්ල විතරක් ගෙදර ඇවීමේ උවමනාවක් නැහැ. ගෙදර ඇවීමේ උවමනාව තිබුණා ප්‍රධාන වශයෙන් රාජපක්ෂ පවුල ඔබ දන්නවා අනික් සියලු දේශපාලනඥයන්ට වඩා වැඩිපුර වග කියන්න ඕනේ මේ ෆැමිලි එක. ඒ ෆැමිලි එක මුලින්ම යවලා ඉන්න ඕන අපි එක කළා. මහින්ද රාජපක්ෂ යවුවා, බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවනොත් යවුවා, ගෝඨාභය අවශ්‍ය රටිනුත් පිට කරා දැන් ෂේප් එකේ ඉන්න හදනවා අය. ඊළඟට රනිල්ගේ කේස් එක වෙනයි. රනිල්ල විතරක් යවලා ඊළඟට දිනේෂ් ශාම ඌවත් එලවලා තේරුමක් නැහැ. ඌ එලවන්න ආය අලුතෙන් පටන් ගන්න. රනිල්ව එලවන්න ඕනේ අපි. සිස්ටම් එකත් එක්කම ලොකු චේන්ජ් එකක් එක්ක තමයි රනිල්ගේ චැප්ටර් එක අපි ඉවර කරන්න ඕනේ. මොකා ආවත් කොල්ලෙන්න බැරි විදිහේ සිස්ටම් චේන්ජ් එකක් එක්ක. මේ වෙලාවේ මොනවාද කරන්න තියෙන ප්‍රධාන දේවල්? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන එක. ජාතික ජනාධිපති ක්‍රමය අහෝසි කරන එක. මේ වෙලාවේ මිනිස්සුන්ට තියෙන මේ වෙලාවේ තියෙන සවිඥානික බව ආයේ ඉස්සරහට අඩු නොවෙන්න නොදී වෙන ඩ්‍රාමා දාලා වෙන ඡන්ද කැම්පේන් කරන්න අවස්ථාව නොදී මේ වෙලාවේ මැතිවරණයක් පවත්වන එක. ඊට පස්සේ ජාතිවාදයට එරෙහිව සහ වෙනත් දේවල් වලට එරෙහිව මහජන මතයක් රටේ මිනිසුන්ව ආයේ බෙදන්න බැරි විදිහට මහජන මතයක් හැදෙන එක. ඊට පස්සේ මහජනතාවගේ සැබෑ හඬ නියෝජනය වෙන විදිහේ කියන පාර්ලිමේන්තුව ඇතුලේ ගොවි නගරෙන් ආපු ගොවියන්ගේ ඡන්ද ගත්ත එක පාර්ලිමේන්තුවේ ගොවියා ගැන කතා කරන්නේ නැහැ. ගොවියට පොහොර නැති වෙද්දි උන් කතා කරන වෙන මගුල්. එතකොට ගොවියාගේ හඬ මේ රටේ පාලකයන්ට දැනෙන විදිහේ ආකෘතියක් තියෙන්න ඕනේ. ආයතනයක් තියෙන්න ඕනේ. එතකොට ඒක මේ මහජන නියෝජිත ආයතනයක් හරි බලය ලැබෙන ආයතනයක් හරි മന്ത്രിවරු ඉන්න ආයතනයක් හරි නෙමෙයි. ඒක ඇවිල්ලා ගොවියා ඉන්න ආයතනයක්. අපේ රටේ දීවරයා ඉන්න ආයතනයක්. නැත්තම් දීවරයාගේ හඬ සැබෑ ලෙස නියෝජනය වෙන ආයතනයක්. දීවර රස්සාව අතහැරලා മന്ത്രി කියලා මේ වාහන පොලිමක් එක්ක පාරේ යනකම් ඒ ආයතනය ගැලපෙන්නේ නැහැ. ඒ තමයි පාර්ලිමේන්තුව අපි හදලා තියෙන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය. කියන්නේ මහජනතාව අතරින් කවුරු හරි ඡන්දෙන් ඇවිල්ලා ඌ മന്ത്രി වෙනවා. ඊට පස්සේ වෙන පැලැන්තියකට ආයත් වෙනවා. ඒ වෙනුවට මහජනතාව අතරම ඉන්න අයගේ හඬ නැගෙන විදිහේ ආයතනයක් අපට අවශ්‍ය වෙනවා. ආකෘතියක් අවශ්‍ය වෙනවා. දැනට ඒකට තමයි මහජන සභාව කියලා නමක් තියෙන්නේ. ඒක කොහොමද කරන්නේ? ඒක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒවා සාකච්ඡා කරමින් පවතින දේවල්. මේවා හදන එක තමයි මේ ගෝල් ෆේස් එකට වෙලා මේ හත් වලට වෙලා අපි කරන්නේ. මෙතන ඉන්න උගතුන්, බුද්ධිමතුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරු දැන් මෙතන ඔබේ කැමරාව තුල ඔබට පේන්නේ නැති ආචාර්ය ප්‍රභා මනුරත්න, නීතිඥ ස්වස්තික අරුණින්ද මේ ශනිකව මතක් වෙන නම් කියන්නේ මේ වගේ නීතිඥ විසාකස චන්ද්‍රසේකරම් මෙතන හිටියේ. මේ ඉන්නේ පාර පැනගෙන එන්නේ ඔය ඉන්නේ චන්දියා මරිසා ද සිල්වා. ඉතින් මේ අපි එකතු වෙලා මෙතනට වෙලා කරන්නේ ඒවා සංවාද කරන එක, ඒවා ඉම්ප්ලිමන්ට් කරන්නට අවශ්‍ය පසුබිම හදාගන්න එක කොහොමද කරන්න කියලා. ඉතින් අපි පොඩි බ්‍රේක් එකක් ගන්නවා. මහා සෙනගක් ගෙනල්ලා ගේට් වල හැප්පෙන එකෙන් පොඩි බ්‍රේක් එකක් ගන්නවා తాවකාලිකව. මේ වෙලාවේ හමුදාව ෆෝම් කරවලා සමහරුට අරක්කු පොවලා තිබ්බා. සමහරුන්ගේ අතර පොළු මුවත් කරලා දීලා තියෙනවා. සමහරුන්ගේ අතර වයර් රොතලා වේවැල් හදලා දීලා තිබුණා. ඊට පස්සේ මිනිසුන්ට රහිව හමුදාවේ සෙබළුන්ට ඒත්තු ගන්නලා තියෙනවා. එහෙම වෙලාවක බොරුවට හිංසාව වයලන්ස් ඉන්සයිට් කරන්න අපට අවශ්‍ය නැහැ. ඒකට වඩා බුද්ධිමත් විදිහේ දේශපාලනයක් තමයි අපි මේ වෙලාවේ කරමින් ඉන්නේ. ඉතින් මැතිවරණ ඉක්මනින් අවශ්‍යයි. මම හිතනවා මෙතන ඉන්න ප්‍රධාන මිල කියන්නේ හුදෙක් අපි දැන් 2022 අප්‍රේල් 9 වෙනිදා ආවේ පළවෙනි අදියරටනේ. ඒ කියන්නේ පළවෙනියටම ගෝඨා ගෝ හෝම් කිව්වා.
ඒ කියන්නේ හැමෝම එක ගුණ ඒක තමයි ප්‍රධානම දේ. ඒක කරව ගැනීම තමයි චැලෙන්ජ් එක උනේ. එතකොට අපි ફોකස් කරා ඒකට වැඩිපුර. හැබැයි ඒ අතරේ ආපු ඉල්ලීම් ගොඩාක් තියෙනවා. සිස්ටම් චේන්ජ් එකක් කියන වචන ටික ඉල්ලුවා. සමහර වෙයි වචන ටික කිව්වට සිස්ටම් එක චේන්ජ් කරමු කිව්වට ඇත්තට මේගොල්ලෝ දන්නෙත් නැහැ කොතනද කොහොමද චේන්ජ් වෙන්න ඕනේ මොනවාද චේන්ජ් වෙන්න ඕනේ කැලේ ටික. ඒවා ඩිස්කෂන්. මොකද අපි හැමෝම මෙතනින් හැමෝම සමාජවාදී සමාජයක් පතන වාමාංශිකයෝ නෙමෙයි. එහෙම නැත්නම් ලිබරල් වාදී හෝ ලිබර්ටේරියන් වාදී එකක් විතර එහෙම නැත්නම් අරාජිකවාදයක් පතන විවිධාකාර දේවල් පතන මිනිස්සු මෙතන ඇති. ඒ නිසා සිස්ටම් චේන්ජ් එකක් කියමින් එවැනි ආන්තික දෙයක් කරන්නත් බෑ. ඒක මොකද්ද අපි බලාපොරොත්තු වෙන මූලික චේන්ජ් එක මේ තියෙන පාලන සිස්ටම් එකේ. ඕවා තමයි අපි කතා කරමින් ඉන්නේ. මෙච්චර කලුත් කතා කරේ සහ මෙතන ඉස්සරහට කතාව යන්නේ. ඒක අපි සමාජයත් එක්ක ඒ සාකච්ඡාව කරනවා. ඉතින් එහෙම කරද්දී අද හෝ හෙට තව ඇටැක් එකක් එන්න ඉඩ තියෙන බව කිව්වා. අද හෝ හෙට තව ආයෙත් පහර දෙන්න නියමිත බවක් දැන් ආරංචි වෙනවා. මේ කට්ටිය කියනවා අද ගහනවා කියලා. ඉතින් එවැනි ජීවිත අවදානමක් මෙතන ඉන්න අයට තියෙනවා. ඒ අවදානම තියාගෙන ඒ අවදානම සහිතව අපි මෙතන ඉඳමින් අපි කරන්නේ අතල් ගන්න එක නෙමෙයි. හරි මෙතන ඉන්නේ මෝඩයෝ නෙමෙයි. අපි මෙතන ඉන්න අය සංවාද කරමින් හෙට දිනයක් සඳහා පසුබිම සකසා ගනිමින් ඉන්නවා. මේ වෙලේ දැන් තියෙන සිටුේෂන් එක තමයි මේ මෙතන සමරුම අවසන් කිරීම සඳහා මේ හඬ ස්පීකර්ස් වල මොන හරි ප්‍රශ්නයක් නිසා මෙතන ඔඩියෝ කේස් එකක් තියෙන්නේ. මේ සංවිධායකයන් ඒක සෝට් අවුට් කරගෙන ඉන්නවා කොහොමද සවුන්ඩ් එක සප්ලයි කරන්න කියලා. මොකද පවර් එකේ ප්‍රශ්නයක් තියෙනවා මෙතන ජෙනරේටර් එක වැඩ කරන්නේ. අපිට සවුන්ඩ් ප්‍රශ්න තිබුණේ නැහැ කලින්. මෙතන එහා පැත්තේ ඔය හමුදාවෙන් පහර දීලා අල්ලගත්ත කොටසේ අමාරුවෙන් සල්ලි එකතු කරලා දාගත්ත සවුන්ඩ් සෙටප් එකක් තිබුණා. ඒ ටික සෙල්ලම් බඩු වගේ කඩලා බිඳලා දැම්මා. කිව්වනම් අපිට විනාඩි 20ක් දෙනවා, විනාඩි පැය භාගයක් දෙනවා. අයින් වුණ නැත්නම් අපි ඇටැක් කරනවා. ඔය වගේ දෙයක් කිව්වනම් මෙතන ඉන්න අය තමන්ගේ බඩුත් එක්ක අයින් වෙනවා. අයින් නොවෙන්න හේතුවක් තිබුණේ නැහැ. මොකද එදාම හවස 2ට අයින් වෙනවා කියලා දැනුම් දීලා තිබුණේ. ඒ බව පිළිගත්ත පොලිස් මාධ්‍ය ප්‍රකාශක මාධ්‍ය සාකච්ඡාවේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන කියද්දි තව දෙයක් කියන්න ඕනේ. මහත් කැත්ත කතාවක් කිව්ව පොලිස් මාධ්‍ය ප්‍රකාශක මේ මාධ්‍යවේදීන් දෙන්නෙක්ව පැහැරගෙන ගිහිල්ලා පහර දීලා පාරේ දාලා ගියපු සිද්ධිය ගැන මම නැවත මතක් කරනවා. මේ මාධ්‍යවේදීන් දෙන්න හිටියේ මෙන්න මේ ඒගොල්ලෝ අත්පත් කරගත්ත අයයි කියන ඔය ඔතන ඒරියා එක නෙමෙයි. ඒගොල්ලෝ මෙන්න මේ පැත්තේ බොහොම දුර මේ පැත්තට එන ගමන්. ඒත් මෙතන වෙන දේ දැනගන්න මාධ්‍යවේදීන් අපිත් ආවා. හැමෝම මාධ්‍යවේදීන් එනවනේ. එහෙම එමින් ඉඳපු අය පැහැරගෙන ගිහිල්ලා පහර දීලා වද හිංසා කරලා පාරේ දාලා ගියාම ඒ සිද්ධිය ගැන පොලිසියෙන් හුවම පොලිසිය මාධ්‍ය ප්‍රකාශකයා කියාවි කාලකන්ණියා කියාපි මේ පොලිසිය පැමිණිල්ලක් නැතුවේ දැන්. එතන මේ මුන්ට ගැහුවට පස්සේ මෙච්චර මාධ්‍ය වලින් ගියා. මාධ්‍ය නිවේදන දැම්ම සංවිධාන විසින් මානවික කොමිෂන් සභාවට දැනුම් දුන්නා. මානවික කොමිෂන් සභාව විවිධ ආයතන වලට ඒ කියන්නේ දැනුම් දීම් කරලා තිබුණා. එහෙම සිද්ධියක් වෙලා තිබුණම මේ කාලකන්ණින්ට පොලිසිය පැමිණිලි ඕනේ තව. අච්චර කුටි කාපු චතුරංගට යන කුටි කාපු මාධ්‍යවේදීන්ට මහා වේදනාවක්. පාරේදී ගැහුවා. පස්සේ එකකින් වර්ධනට ඔළුවේ අපිට හම්බුන වෙලාවෙත් හිටියේ මිනිහා අමාරුයි. අපි කිව්වා හොස්පිටල් එකට යන්න කියලා. නෑ එයා ඒත් නෑ මෙතන වෙන දේ බලලා යන්න ඕනේ කිව්වා. ඒ හොස්පිටල් එකට ගියෙත් නෑ. හැන්ද වෙලා හොස්පිටලයිස් වුණා. එහෙම එක ගිහිල්ලා පොලිසිය පැමිණිලි දාන්න ඕනේ දැන්. ගුටික් කාලා. මොකද නැත්තම් උන්ට බැරිලු කරන්න. මේ රටේ වෙච්ච කොච්චරද මුන් මේ වගේ මුන් ගිහිල්ලා මේ ඊයේ පෙරේදා මේ මෙතන ඉඳ කවුරු හරි එක්කෙනෙක් මොන දෙතුන් දෙනෙක් එකතු වෙලා මෙතන ගිය සතියේ දවසක නිකන් කීටිය බණ්ඩාරනායක පිළිමේ පෙරලන්න ඕනි වගේ එකක් කීටිය. ඒවා අර කතාවට කියන දේවල් කවුරුත් පෙරලන්න ගියේ නෑ. එහෙම කිව්වත් ඒ කියපු වෙලාවෙත් ඒකට උත්තර විදිහට එතනද මේ කෙනෙක් කිව්වා එහෙම කරන්න එපා කියලා කතා කරා. එහෙම කරන්න එපා කියලා. එහෙම තියෙද්දි ඒ කාලෙලා උසාවි නියෝග අරගෙන මෙතන බණ්ඩාරනායක පිළිමේ පෙරලන්න යනවා කියලා මීඩියාවට ප්‍රෙස් රිලීස් දාලා පොලිසිය ඔක්කොම කරා. කවුරුත් පැමිණිලි කරේ නෑ නේද? ඒ පැමිණිලි ඇවිල්ලා නෙමෙයි ඒව කරේ. මාව CID එකට ගෙනල්ලා හෙඩින් දාන්න කොහොමද කියලා ඇහුවේ. මේ එළිය කවුරුත් පැමිණිලි කළා නෙමෙයි. ගුවන් හමුදා බුද්ධ්‍යංශයේම ඒගොල්ලෝගේම කට්ටිය දාපු ලෙටර් එකක්.
එහෙම පසුබිමක මේ මාධ්‍යවේදීන්ට පහපාර ගැහුවට පස්සේ නුන් හරිද පහුගිය දවස්වල සෝෂල් මීඩියා පෝස්ට් දැම්ම කියලා කී දෙනෙක් ඉන්නවද? ෆැමිලි තිබිලාද? එහෙම තියෙද්දි සෝෂල් මීඩියා පෝස්ට් තියෙන උන්ව ගෙන්නනවා. හැබැයි සාමාන්‍ය මාධ්‍යවේදීන්ට පහර දීමක් කළාට පස්සේ ඒ ගැන පැමිණිල්ලක් නැහැ කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඒ ගැන කිසිවක් නොකර ඉන්නවා. ඒ තමයි ලංකාවේ හැටි. ඒ වගේම දැන් සෝෂල් මීඩියා වල අලුත් පිරිසක් බිහි වෙලා ඉන්නවා මේ හිංසනය අනුමත කරගෙන. ඉතින් ලංකාවේ ඉතිහාසය පුරා අපි මේ ඉන්නේ කළු ජූලිය සමර වෙන්නේ. කළු ජූලිය ඇතුළේ සියලු දේ විවිධ ආකාර සිදුවීම් අනුමත කළා. මේ රටේ ඇතුළේ සිදුවෙච්ච අපරාධ අනුමත කළා. ඒ වගේ මිනිස්සු අදත් ඉන්නවා. මේ මොහොතේ අපට ගහන්න ඕනේ කියනවා, අපි මරන්න ඕනේ කියනවා, මුන්ව ගිහිල්ලා පාර ඇදගෙන යන්න ඕනේ කියනවා. බලන්නකෝ කමෙන්ට් විස්තර කරලා තියෙනවා අපිට කරන්න ඕනේ කොහොමද හිංසා කරන්න ඕනේ කියලා. එහෙම මිනිස්සු ඉන්නවද ලංකාවේ? ඉතින් ඒ වගේම කරන මිනිස්සු ඉන්නවද? අපි මේ සෙරමොනි එකට අපි ලං වෙමින් ඉන්නේ සෙලිබ්‍රේෂන් එකට. සෙලිබ්‍රේෂන් එක නෙමෙයි ඒක සමා වෙන්න ඒ වචන වැරදි. රිමෙම්බරන්ස් එකට කළු ජූලිය අපරාධය. අතරම ඉලෙක්ට්‍රොනික ප්‍රශ්න නිසා මෙතන කරන්න ගිහිල්ලා ඒක කෙරුන්නේ නැහැ. දැන් අපි විදුලි බලය තියෙන තැනකට මේක ගෙනියනවා. ඒ කියන්නේ යූත් පාර්ලිමේන්තු එකකට ගෙනියනවා. ඔබ දන්නවා ඇති මෙතන තමයි රෙඩ් ක්‍රොස් එක තිබුණේ. රතුකුරුස මේක අයින් කෙරෙව්වා. පහර දෙන්න කලින් මේක අයින් කෙරෙව්වා. ඔබ දන්නද ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේදී වුන් ජාත්‍යන්තර සංවිධානයක් වුන් මෙවැනි අවස්ථාවල නිරීක්ෂකයන් ලෙස කටයුතු කරනවා. නමුත් ලංකාවේ රතුකුරුස සංවිධානය ගැන නොයෙකුත් ලංකාවේ ඔෆිස් ගැන නොයෙකුත් චෝදනා තියෙනවා. ඉතින් රෙඩ් ක්‍රොස් එකව අයින් කෙරෙව්වා. ගෝල් ෆේස් එකෙන් අයින් කෙරෙව්වා. අයින් කරලා තමයි ගැස්සුවේ. රෙඩ් ක්‍රොස් එක අයින් කරලා තමයි ගැහුවේ. ඉතින් ගැහුවා කියන්නේ වට කරලා ගැහුවා. ඉතින් එතන මේ ලහිරු වීරසේකර නෑ නැත්තේ මොකද? මට අමාරුයි. ලහිරුට අමාරුයි හිටියට එදා ඒ එනර්ජි එකට හිටියට ලහිරුට මාර අමාරුයි. ඒ ගහලා තියෙන ගැහිල්ල ඔබ දකින්න තියෙන ඡායාරූප ලහිරු විතර නෙවෙයි. ඒ ලහිරු විතර නෙවෙයි මෙතන මේ ඉන්නවා ලහිරු අනිත් ලහිරු ඇරෙස් කරපු ලහිරු. මෙතන මම දැක්ක ටිකකට කලින්. මිනිහටත් හරි අමාරුයි මොන බැලුවම පේනවා. මෙතන සමහර අයවට අල්ලන් අත තියන්න බෑ ඇඟට. ඒ තැලුම් පහරවල් තුවාල පොල්ලු පාරවල් ගහලා එක දිගට. එතකොට මෙතන මේ ඉන්න චානු එතන හැබැත්තේ ලංකාවේ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව නියෝජනය කරන කාන්තාවක් දින්නු දාගෙන ගහලා තියෙන 100 ගාණක් දැල්ලි කීයේ ගහලා තියෙනවා. මේ මිනිස්සයා මාර වේදනාවකින් ඉන්නේ. ඇයි එහෙම කරන්න කියලා. මොකද ලංකාවේ පළවෙනි වතාවට තමයි මෙහෙම පුළුල් දේශපාලන විරෝධතා ව්‍යාපාරයකට ඒ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව විදිහට ඒ ආවේ පළවෙනි වතාවට ඉතිහාසයේ. ඒගොල්ලෝ ආවේ තාම අහිංසාවාදී විදිහට නේ. ඒගොල්ලෝ දිගටම හිටියේ අහිංසාවාදී පැත්තේ. ඒගොල්ලෝ තමයි වැඩිපුරම හිංසාවට පත් වෙච්ච පිරිසක් මේ රටේ ප්‍රජාවක් විදිහට ගත්තොත්. රස්සා නොදී පාරේ ගගහ ඒකම තමයි මෙතන කරේ. මෙතන හමුදාවේ වුන් වීගත්තේ වුන් ඇත්ති ඒ කියන්නේ මේ මොරාල් කරලා දෙන්නේ ඇත්තටම මාර එකක් ඒකත්. මොකද ලංකාවේ හමුදාවට හමුදාවේ අයට තේරෙන්නේ නැහැ කියන. ඔක දැන් ඇත්තට මේගොල්ලෝ මොරාල් කරේ පාර්ලිමේන්තුව ළඟ සිද්ධිය අල්ලලානේ. තාමත් දන්නේ නැහැ පාර්ලිමේන්තුව ළඟ කවුද ගැහුවේ. කියන පාර්ලිමේන්තුව ළඟදී හමුදාවේ පොලිසිය දෙන්නේ පිරිසකට ගැහුවේ කවුද ප්ලෑන් කරේ කොහොමද උනේ කවුරුත් තාම හරියට දන්නේ නැහැ. තාමත් ඒව හරියට තහවුරු කරලා නැහැනේ. ඒකට මොකා ගැහුවත් දන්නේ නැහැ. ඒ වගේ පොඩි සිද්ධිය අල්ලලා හමුදාවේ උන්ව මොරාල් කරා. ඒකට හමුදාවේ අයත් මේකදී මේ මාර හැංගි මේ මූණු බැලුවම පේනවා. දැන් අපි දවල් තිද්දී එතන උන්ගේ මූණු දැක්කම තේරෙනවා මොන විදිහට මූණ අවුස්සලා දරා පොපු නාලාගිරිය වගේ. ඒකට මෙහෙම මුංග ලේසියෙන් අන්දලා මොරාල් කරන්න ලේසිද? ඔච්චර ජජ්මන්ට් එකක්. ඔච්චර පුවර් ජජ්මන්ට් එකක්ද තියෙන්නේ හොඳ නරක පිළිබඳව. ඒකට තමන්ට ගැහුවයි කියන පොඩි සිද්ධියක් අල්ලගෙන මෙහෙම මොරාල් කරන්න පුළුවන් නම් තමන්ගේ කෙට්ට ගැහුවා කියලා. ජුලි 9 මේ දැන් හිංසාකාරී ප්‍රචණ්ඩකාරී කියලා කියන මිනිස්සු රටේ මහ ජනතාවගේ විරෝධතා කරුවෝ. ජුලි 9 අත තිබ්බ හමුදාවට. හිංසාකාරී නම් ප්‍රචණ්ඩකාරී නම් කොහොමද එදා
මේ මන්දිර වලට ඇතුල් වෙද්දි කොහොමද ඒව කරන්න තිබුණේ? උන් කරපු දේ එකම දේ සමහර මිනිස්සු ඉතින් මන් දන්නේ නැති සමහර නැති බැරිකමට වෙන්නේ. සමහර කුඩ්ඩ වෙන්නේ නැති කවුද දන්නේ නැහැ. මේකේ යකඩ කෑලි උස්සන්ගේ පිරිසක් ඉන්නවා, බඩු උස්සපු පිරිසක් ඉන්නවා. ඒ අරනම මිනිස්සු වැඩිපුර කරේ ඇඳක උඩ පැල්ලට ඒක. මේ Tamanට ජීවිතේට විඳින්න බැරි වෙච්ච සුවය මුන් පාලකයෝ විඳපු සුවය එක මොහොතකට අත්දැකලා බලපෙ. මම දැක්ක නුවන් නිරෝධ අල්ලිස් කියලා ජර්නලිස්ට් කෙනෙක්ලු මම දන්නේ වැඩි දන්නේ නැහැ පොරව මම මේ පස්සේ තමයි හරියට අඳුරගත්තේ. එහෙම එකෙක් දාලා තිනවා මේ පෝස්ට් එකක් මන්දිර බලන්න යන්න දුන්නලු යාට. එයාගේ පස්සේ ගියාලු. ගිහිල්ලා බැලුවලු. මේ කරලා තියෙන අපරාධ බැලුවම ගහලා මදිලු. ගිහිල්ලා හිරේ දාන්න ඕනලු. අල්ලලා ඊට පස්සේ පාඩුව අය කරගන්න ඕනලු. ලංකාවේ මහජනතාව ගැන මේ කියන්නේ. ඉතින් මූ ඇවිල්ලා මේ නුවන් නිරෝධය ලංකාවේ මේ මෑත ඉතිහාසය ආපු විගණකාදී දෙපාර්තමේන්තුවේ වාර්තා ටික බැලුවා නම් ඒවත් මම බැලුවා නම් මේ මහ ලොකු මාධ්‍යවේදියෝ මේ රටේ විගණකාදී වාර්තාවල හැම සිද්ධියක්ම වගේ තියෙනවා. ඊට අමතරව මුන් ටික බැලුවා නම් වෝහාරික විගණන වාර්තා මහ බැංකුව වෙනුම් කරගන්න දෙනුවගෙන ආපු මුන් බැලුවා නම් ප්‍රධාන ලංකාවේ සිද්ධ වෙච්ච අපරාධ ටිකට අදාළ නඩුවල නඩු වාර්තා විමර්ශන වාර්තා මේ රටේ සිද්ධ වෙච්ච තව බොහෝ දේවල් පිළිබඳව ආපු මාධ්‍ය වලින් එලි කරපු වාර්තා මිනිස්සුන්ගේ කතා බැලුවා නම් ඇත්තටම කාටද ගහලා පාඩුව අය කරගන්න ඕනේ කාගෙන්ද කියන එක උට තේරෙන්න ඕනේ. අපි නම් ඒ වාර්තා බලලා තියෙනවා. අපි මේ රටේ සිද්ධ වෙච්ච දේවල් ගැන නොයෙකුත් දේවල් විමර්ශන විචාරශීලීව බලලා තියෙනවා. ඉතින් කාගෙන්ද පාඩුව අය කරගන්න ඕනේ කාටද ගහන්න ඕනේ කියලා අපි දන්නවා. ගැහුවේ නැති වුණාට. එතකොට මේ මම හිතන්නේ මේ වෙලාව අපි හැමෝමටම ක්‍රූෂල් මොහොතක්. එලා අපි හැමෝම මොකද්ද කළ යුත්තේ මොකද්ද නොකළ යුත්තේ මොකද්ද හොඳ මොකද්ද නරක කියලා හරියට දන්නේ නැහැ. يعني හරිම අවිනිශ්චිතයි. සමහර විට නම් අතෑරලා යන්න ඕනේ කියලා. මම හිතන්නේ ඒක නෙමෙයි වෙන්න ඕනේ. අපි බුද්ධිමත් වෙන්න ඕනේ රනිල්ල අටවන උගුල් වලට අහුණු වීම. මේ වෙලාවේ සෙනග එකතු කරලා ආයතන වලට කඩා වදින්න try කරලා හරියන්නේ නැහැ. ඒක තමයි ඒගොල්ලෝ අටවන උගුල. මිනි මරන්න අවශ්‍ය පසුබිම හදන්නේ. ඉදි තියන්න මිනිස්සුන්ට වෙලි කියන්න ආය 89ක් හදන්න ඒ උගුල් ඒවට අහු වෙන්නත් හොඳ නැහැ. මේ වෙලාවේ අපි බුද්ධිමය වැඩක් කරන්න ඕනේ මිනිස්සු සංවාදයක් කරන්න ඕනේ. ඇත්තටම ඊළඟට අවශ්‍ය වෙන වෙනස මොකද්ද මේ රටේ? අපි විධායක ජනාධිපති කෙනෙක්ව ගෙදර යවුවා. රාජපක්ෂ පවුල කොච්චර කරත් ගියානේ. කොච්චර කරත් ඒක උන් තිරේන් පිටිපස්සේ තාම ඉන්නව නමුත් අර ගියානේ උන් ෆිසිකලි උන් නැහනේ. එතකොට එහෙම තැනකටපත් කළා අපි. උන්ගේ හෙවණලි වලට විතරක් ඉඩ ලැබෙන තැනටපත් කරා තල්ලු කරා උන්ව. උන්ව දුර්වල කරලා දැන් ඔය බොරුවට මේ හමුදාව දාලා මේ පහර දීන්නේ මේ බිහිසුණු අපරාධය කරපු ඒකට උන් බලවත් වෙන්නේ නැහැ. තාම දුර්වලයි. ඒට බලයක් නැහැ මිනිස්සුන්ගේ සපෝට් එක නැහැ. දුර්වලකම තමයි ඕකෙන් පේන්නේ. ඔය වගේ වැඩවලින් පේන්නේ. මහජන සපෝට් එකක් තියෙනවා නම් ඕව කරන්නේ නැහැ උන්. ඉතින් ඒ දුර්වලකම පාවිච්චි කරමින් අපි ඊළඟට මොකද්ද කරන්නේ සිස්ටම් චේන්ජ් එක. රනිල්ල ගෙදර ඇවලා රනිල්ල ගෙදර යවන්න ඕනේ ඒක විතරක්මද. ඒකත් එක්කම විධායකකම අහෝසි කරපු මහා වෙනසක් සඳහා අපි පෙළ ගහන්න ඕනේ. ඒ වෙනස වෙනුවෙන් අපි ලොකු විරෝධතා ව්‍යාපාරයක් ඉස්සරහට දවසක් කරමු. ඉස්සරහ දිනේ මහා සෙනගක් ඇවිල්ලා මහජන බලය පෙන්වලා ඒ විරෝධතා ව්‍යාපාරය කරමු. නමුත් ඒක දක්වා සිදුවන තුරු අපි මහජනතාවත් එක්ක සංවාදමය කාර්යභාරයක් ඉදිරි ටයිම් පීරියඩ් එක කරමු. අපිත් ඒකට අපේ කාලය සමය වැය කරනවා. ඒ වගේ මේ කරපු අපරාධවල බිහිසුණුකම රටට ලෝකයට කියන්න ඒවා කරුණු එළිදරව් කරන්න අපි කටයුතු කරන්න ඕනේ. ඒ ටික අපි කරගෙන යන් මේ වෙද්දී අපි කරමින් ඉන්නේ ඒක. ඉදා ජූලි 21 වෙනිදා ගුටි කාපු පහර දීමට ලක් වෙච්ච මාධ්‍යවේදීන් දෙන්න එනවා. දෙන්න නෙමෙයි දෙන්නෙක් අතරින් දෙන්නෙක් එනවා. සබීක සහ රසික මොකද උනේ? අර පොරව බඩ කොහමද? උඩ තමයි මඩ වල අවුල තිබ්බේ ඔළුවේ. දැන් කොහමද? දැන් කොහමද? අල්ලා තිරි දින නැත්ත අවුල. හොස්පිටල් එක ാണ്ട് அப்போது அரசாங்கத்தால் சிங்கள காடர்களை முன்னிறுத்தி
தமிழர்களுக்கு எதிராக நிகழ்த்தப்பட்ட ஜூலை 1983 நிகழ்வுக்கான ஞாபகார்த்தம் நினைவேந்தல் இன்று இந்த இடத்தில் கோட்டாகம சூழலில் நாங்கள் நினைவேந்தல் செய்கிறோம். அந்த நாளில் நினைவுகள், அதை அனுபவித்தவர்களின் நினைவுகளிலிருந்து அழிக்கப்பட முடியாதவை பல தமிழர்கள் பலரது வாழ்வும் உடைமைகளும் அளிக்கப்பட்டு அந்த இனமே உலகின் வெவ்வேறு பகுதிகளுக்கு இடம்பெயரும் நிலைக்கு தள்ளப்பட்டனர். இது நடந்து இன்றோடு 39 வருடங்கள் ஆகின்றன. ஆனாலும் இந்த குற்றத்துக்கான பொறுப்பையோ தண்டனையோ பாதிக்கப்பட்டவர்களுக்கான நீதியோ இன்று வரை வழங்கப்படவில்லை. மேலும் இன ரீதியான முரண்பாட்டை தீர்ப்பதற்கான அரசியல் தீர்வும் சிங்கள பௌத்த பேரினவாத நாட்டில் வெகு தொலைவிலேயே இன்னும் இருந்து வருகிறது. இந்நாட்டில் அனைவரையும் உட்படுத்திய ஒற்றுமையான எதிர்காலத்தை உருவாக்குவதே இந்த நாட்டின் வன்முறை நிறைந்த கடந்த காலத்தை அறிந்து கொள்ள வரும்படி உங்களை நாம் அன்புடன் அழைக்கின்றோம். உண்மையான அமைப்பு ரீதியான பொறிமுறை மாற்றம் என்பது இத்தகைய கடந்த கால வரலாறுகளை கருத்தில் கொண்டு எட்டப்படுவதே உண்மையான நியாயத்திற்கான முதல் படியாகும். வணக்கம். ඉලාශනී සහෝදරිය. හිතවත් සහෝදරනි සහෝදරයනි, අපි මේ අද රැස්ව සිටින්නේ රජයේ අනුග්‍රහය ලැබූ සිංහල මැරකල්ලි විසින් 1983 ජූලි දෙමළ විරෝධී සංහාරය සිහිපත් කරමිනි. සංහාරයේ මතකයන් ඉන්දිවි ගලවාගත් අයට තවමත් අය පිටුපස තවමත් හඹයි. බොහෝ දෙමළ ජනයාගේ ජීවිත හා දේපල විනාශ වූ අතර දෙමළ ජනයා රට තුල සහ ලෝකයේ විවිධ තැන්වලට විසිර ගියහ. මෙම සාහසික අපරාධයෙන් වසර 39ක් ගත වී ඇතත් විඳිතයින් වෙනුවෙන් යුක්තිය ඉටු වී හෝ වගවීම හෝ සිදු වී නොමැත. තවද ජනවාර්ගික ගැටුමට දේශපාලන විසඳුමක් ලබා දීම තවමත් සිංහල බෞද්ධ බහුතරවාදී රාජ්‍යයේ න්‍යාය පත්‍රයෙන් බොහෝ දුරස්ය. අප රටේ ප්‍රචණ්ඩකාරී අතීතය පිළිගැනීමට අපි ඔබට ආරාධනා කරමු. එවිට අපට එකට එක්ව වඩාත් අන්තර්ග්‍රහණය කරගත් සහ සාධාරණ අනාගතයක් ගොඩනගා ගත හැකිය. අපි සියලු දෙනා අපේක්ෂා කරන සැබෑ ක්‍රම වෙනසක් සඳහා මෙම අතීතය සමග එකඟ වීමට අවශ්‍ය වනු ඇත. Good evening to all of you, dear friends. We are gathered here to commemorate the 1983 program, remembering the anti-Tamil program of July 1983 by government-backed Sinhala mobs. The memories of the program still haunt the survivors. The lives and properties of many Tamils were destroyed and communities were scattered to different parts of the country and also around the world. Even after 39 years following this crime, there has been no justice, no accountability for victims. Further, a political solution to the ethnic conflict is still far from the agenda of the Sinhala Buddhist majoritarian state. We invite you to acknowledge our country's violent past so that we can build a more inclusive and a just future together, and also a real system change that we all aspire for we require coming to terms with this past. Thank you.
අයිබෝවන් වණකම් අස්සලාමු අලයිකුම් මේ කලු ජූලිය පිළිබඳව මගේ අත්දැකීම් කීපයක් ප්‍රකාශ කරන්න කියන සංවිධායකවරු ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම අපි දන්නවා මේ රට ශ්‍රී ලංකාවේ සිංහල දෙමළ මුස්ලිම් මධ්‍යම කඳුකරේ වතු ආශ්‍රිතව වැඩ කරන ජනතාව හැටියට ජනවාර්ගික කණ්ඩායම් කීපයක් තියෙනවා. ඒ වගේම ආගමික කණ්ඩායම් කීපයක් තිබෙනවා. නමුත් අපේ රටේ අවාසනාවන්ත තත්ත්වය තමයි මේ රටේ සිංහල බහුතරය තුළ ඒ සුළුතර ආගමික කණ්ඩායම් එහෙම නැත්නම් සුළුතර ජනවාර්ගික කණ්ඩායම් පිළිබඳව ඒගොල්ලන්ගේ හැඟීම්, ඒගොල්ලන්ගේ සංස්කෘතිය, ඒගොල්ලන්ගේ භාෂාව, ඒගොල්ලන්ගේ සිරිත් පිළිබඳ නිසි අවබෝධයක් අපේ රටේ අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මේකට හේතු ගන්නවත් තිබෙනවා. අපේ අධ්‍යාපන රටාව තුළ වුණත් ඒ ආකාරයෙන් තමයි කරුණු ඉදිරිපත් කරනු ලබන්නේ. ඒ වගේම අපේ දේශපාලඥයන්ුත් ඒ ආකාරයෙන් තමයි ක්‍රියා කරන්නේ. ජනවාර්ගික වෙනස්කම් එහෙම නැත්නම් ආගමික වෙනස්කම් ඒගොල්ලෝ බලයට ඒම සඳහා යොදා ගන්නවා. දැන් ජූලි සිදුවීම් ගැන කල්පනා කරනකොට ජූලි සිදුවීම් අහම්බෙන් එකපාරට ඇතිවෙච්ච සිදුවීම් රටාවක් නෙවෙයි. කාලාන්තරයක් තිස්සේ අපි දන්නා පාර්ලිමේන්තුවේ හිටියා ඉස්සරලා කර්මාන්ත අමාත්‍යවරයෙක් සිවිල් මතවාදය යම්කිසි ජනවාර්ගික කණ්ඩායමකට එරෙහි මතවාදය කාලාන්තරයක් තිස්සේ ගොඩනැගුවා. ඒ අමාත්‍ය මණ්ඩලයම තමයි වර්තමාන ජනාධිපතිවරයාත් ඇමතිවරයෙක් හැටියට කටයුතු කළේ. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට හොඳට හුරු පුරුදුයි මර්ධනය ඉතාමත්ම සරල දෙයක්. තරුණයින්ගේ අරගලය මර්ධනය කරනවා වගේම තමයි එදා කම්කරු පන්තිය එහෙම නැත්නම් පීඩිතයින් යම් අයිතිවාසිකම් උදෙසා ඉදිරිපත් වෙනකොට ඒ අරගල සම්පූර්ණයෙන්ම මර්ධනය කරා. ඉතින් ඒ කුරිරු අධ්‍යක්ීම් ඒකාධිපතිත්වයේ යම් අංග ලක්ෂණ තමයි ඒ පාලකයින්ට තිබෙන්නේ. ඉතින් මේ පාලකයින් තමයි එදා 83 පාලනය කළේ. මට මතකයි එදා ඇත්තටම 13 දෙනෙක් සොල්දාදු යාපනයේ කිරිනෙල්වේලි ප්‍රදේශයේ ඝාතනයට ලක් වුණා. ඒක හරිය කියලා මම කියන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් ඒක වැරදි. නමුත් ඒ අයගේ මృతදේහ සාමාන්‍යයෙන් කරන්නේ මృతදේහ ඒ ඥාතීන්ට බාර දෙනවා. ඉතින් එවැනි බාර දීමක් කරන්නේ නැතුව එක තැනකට ගෙනල්ලා ඒක මහා ගාලගෝට්ටියක් ඇති වෙන විදිහට තමයි කටයුතු කරන්න ඉදා පාලකයන් උත්සාහ කරේ. ඉතින් ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට තමයි මුලින්ම අනත්ත වටරවුම හරියෙන් තමයි ඒ අරගලය එහෙම නැත්නම් ඒ ප්‍රචණ්ඩකාරී ක්‍රියාකාරීත්වය ආරම්භ වුණේ. එතකොට දෙමළ ජනතාවට එරෙහිව තමයි ඒ ක්‍රියාකාරීත්වය සිද්ධ වුණේ. දැන් ඔබ දැක්ක යම්කිසි ආකාරයකින් මේ දේ නිරූපණය කරනු ලැබුවා. ඒ කියන්නේ මිනිස්සු සිංහලද දෙමළද මුස්ලිම්ද කඳුකරේද නැත්නම් මොන ආගමකට සම්බන්ධද කියන එක නෙවෙයි අපි බලන්නේ. නමුත් එදා දෙමළ කතා කරන නැත්නම් දෙමළ කියපු ගමන් ඒ මිනිස්සයා මිනිසෙක් හැටියට සැලකුවේ නැහැ. දැන් උදාහරණයක් හැටියට අර දැන් බස් එකේ යනකොට දැන් සිංහල අයයි දෙමළ අයයි බැලුමට කියන්න බෑ හරියටම දෙමළද සිංහලද කියලා. ඉතින් ඒ නිසා මේ මර කණ්ඩායම් බස් වලට ඇතුල් වෙලා කිව්වේ බාල්දිය කියන්නේ කියලා. දැන් දෙමළ පරිසරයක හැදෙන වැඩිම කෙනෙකුට මේ බාල්දිය කියන එක සිංහලෙන් හරියට කියන්න බෑ. වාල්දිය මොකද දෙමළෙන් වාලි කියලා තමයි කියන්නේ. ඒතර වාල්දිය කියලා තමයි කියන්නේ. කියවපු ගමන් හොඳටම ගහනවා. එළියට ඇදලා එයාව වෙන් කරලා එයාට පහර දෙනවා. මේක රටාවක් හැටියට අපි දැක්ක දෙයක් අහුන් කන්දියක්. අනිත් එක දැන් මේ සොල්දාදුවන් 13 දෙනාගේ ඒ ඝාතනය සහ ඒ ආශ්‍රිත ප්‍රශ්න වලින් පස්සේ දින 7ක් සම්පූර්ණයෙන්ම රජය ඒ හිංසනයට එරෙහිව කිසි දෙයක් කරන්නේ නැතුව බලාගෙන හිටියා. ජේ.ආර්. ජයවර්ධන මහත්මයා තමයි එදා ජනාධිපති හැටියට කටයුතු කරේ. වර්තමාන ජනාධිපතිවරයාගේ මාමණ්ඩි කියලා මම හිතන්නේ.
එතකොට එයා ගැන එයා අවසාන භාවයේදී නවලෝකයේදී තමයි එයා මිය ඇදුනේ. කවුරුත් මරණයටපත් වෙනකොට ඒක හොඳ දෙයක් කියලා මම කියන්නේ. නමුත් ඔහු විඳ වේදනාව, කෑ ගැහිල්ල. එයා බලේ ඉන්නකොට එයාගේ ඇඟේ නහර තියෙන බව එයා පෙන්වුම් කරේ නෑ. එයා සංවේදී පුද්ගලෙක් නෙවෙයි. ඒ වගේ තමයි එයාගේ බෑනර්. ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ කතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, ක්‍රියාත්මක කරන්නේ ඒකාධිපතිත්වය කියන කාරණයක් අපි තේරුම් ගන්න ඕනේ. එදත් මෙතුමා ඒ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරන බවත් අපට අමතක කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් එදා එතකොට මේ 13 දෙනාගේ අවසාන කටයුතු කරන්නට යන ඉස්සෙල්ලා ඇත්තටම ඒ අවස්ථාවේදී තමත් කනගාටුයි සමහර සංඝයා වහන්සේලා ජාතිවාදී අදහස් දරන සංඝයා වහන්සේලා ඒ නර කණ්ඩායමට සහයෝගය දුන්නා, උනන්දු කරා. ඉතින් ඒ නිසා ඉස්සෙල්ලාම දෙමළ මිනිසුන්ට ගැහුවා, ඊළඟට දෙමළ කඩවලට වෙළඳ සැල් වලට ගැහුවා, දෙමළ නිවස් වලට පහර දුන්නා, දෙමළ ආයතන වලට පහර දුන්නා. නමුත් දැන් දෙමළ ගෙවල් හොයාගෙන ගියේ කොහොමද කියන ප්‍රශ්නේ පැනනගිනවා. ඇත්තටම කාලාන්තරයක් තිස්සේ ශ්‍රී මැතිව මහත්මයා විසින් කරන ලද ඒ ප්‍රචාරක කටයුතු නිසා ඇත්තටම දැන් කොළඹ නගරේ දැන් අපිට එකපාරට කියන්න බෑ බලලා මේක දෙමළ කිසිංහලද කියලා. නමුත් අර ඡන්දනාම ලේඛනය අරන් ඒ ඡන්දනාම ලේඛනය හරහා ලකුණු කරගෙන තියාගෙන හිටිය දෙමළ ගෙවල්. ඒ පදනම මත ඒ දෙමළ ගෙවල් වල ඉන්න මිනිස්සුන්ව එළියට අරගෙන ගැහුවා. ඒ වගේම වාහන වල යනවා. ඒ වාහන වලට පෙට්‍රල් දාලා පිලිස්සුවා. ඉතින් මේ ආකාරයෙන් තමයි මේ ප්‍රචණ්ඩ ක්‍රියා එදා 83 ඒ ජූලි මාසයේදී සිද්ධ වුණේ. ඉතින් සමහරෙක් අහනවා විශේෂයෙන්ම බහුතර ජනතාව මේ ජූලි සිදුවීම දැන් අවුරුදු 39ක් වෙනවා. මේක නැවත මතක් කරන්න කියලා. ඇත්තටම නැවත මතක් කරන්නේ වෙන හේතුවක් නිසා නෙවෙයි. මෙන්න මෙවැනි දේ ලංකාවේ මින් ඉදිරියට සිදු නොවේවා කියන ප්‍රාර්ථනය අනුව මේ සිදුවෙච්ච සිදුවීම් වලින් අපි යම්කිසි පාඩමක් ඉගෙන ගත යුතු තිබෙනවා. ඒ පාඩම් ඉගෙනගෙන ඒ ආකාරයෙන් කටයුතු කරන්න ක්‍රියා කරන්න අපට සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් අන්නේ ඒ හේතුව නිසා තමයි මේ නැවත සිහිපත් කිරීමක් හැටියට අනුස්මරණය කිරීමක් හැටියට මේ කටයුතු කරන්නේ. ඉතින් මේ අපි දන්නවා එදා ඒ ජූලි සිදුවීම නිසා 1,50,000ක් විතර අවතැන් වුණා. මම ගෙවල් 8,000ක් විතර විනාශයට ලක් වුණා. ඒ කියන්නේ 5,000ක් විතර ඒ වෙළඳ සැල් විනාශ කරන්න ලැබුවා. ඒක සම්පූර්ණ දෙමළ ජනතාවගේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත වුණා. දැන් මේකෙන්දී දෙමළ කියලා කියනකොට සමහර විට පාරේ අර සපත්තු මාන අහිංසක දෙමළ මිනිස්සුන්ට පහර යන්නට ලක් වෙනවා. දෙමළ නිසා. ඒ වගේ ඉතාමත්ම අහිංසක මිනිස්සුන් පහර යන්නට ලක් වුණා. මේ උතුරු කරයෙන් ආපු අය ගැන විතරක් නෙමෙයි මධ්‍යම කඳුකරයෙන් ආපු ඒ වතු ආශ්‍රිත ජනතාවට විශාල හිංසනයක් පීඩනයක් කරනු ලැබුවා. ඒ කියන්නේ දෙමළ කියන්නේ කවුද? එහාට විරුද්ධව ප්‍රහාර එල්ල වුණා. ඉතින් මේ පිළිබඳව මම කලින් කිව්වා වගේ යම් කිසි ජනමතයක් ඇති කරලා තිබුණා සෙල් මැතිව මහත්මයා විසින් දෙමළ විරෝධී මතයක්. මොකද මේ දෙමළ විරෝධී මතය අපේ ඉතිහාසය තුළ වුණත් සමාන්තරව ඇති කරනු ලබන මතයක්. ඒ මතය වඩා තහවුරු කරලා ප්‍රචලිත කරලා සාමාන්‍ය මිනිසුන්ව ප්‍රචණ්ඩ කරලා ඒ මනස විකෘති කරාට පස්සේ තමයි 83 ජූලි සිදුවීම සිද්ධ වුණේ. මෙතන තව එක කාරණයක් සඳහන් කළ යුතුයි. සිංහල කතා කරන මිනිස්සු අතර මානසික හැඟීම් තියෙන මිනිස්සු හිටියා. ඒ අය දෙමළ මිනිස්සුන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වෙනකොට ඒ අය ගෙවල් වල තියාගෙන විවිධාකාරයෙන් රැකවලා ගත්තා. ඒ කාරණයක් අපි සිහිපත් කරන්නට ඕනේ. ඉතින් මේ කරුණු කාරණා ටික තමයි සම්පූර්ණයෙන් කරලා බොහොම සරලව මට කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි. ඇත්තටම අපේ රටේ සංවේදීතාව ඇති වෙනවා මෙන්න මේ සුගුණාදන් මහත්තයා වගේ අපුවා. භාෂා පිටයක් කතා කරන්න පුළුවන්. ඒ අධ්‍යක්ෂින් බෙදා ගන්න පුළුවන්. කෙටිම කියනවා අපේ බොක්කට වදින්න කියන්න පුළුවන් මිනිස්සු වැඩි වැඩියෙන් එන්න ඕනේ. මෙතනින් පටන් ගන්න ලස්සන ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්න නම්.
நாங்கள் எதிர்பார்க்கும் அழகிய இலங்கையை கட்டியெழுப்ப வேண்டுமென்றால் எல்லா மொழியும் கலைக்கக்கூடிய இவ்வாறான இளைஞர்கள் அதிகமாக வர வேண்டும். ஆகவே அந்த தனது நினைவுகளை பகிர்ந்து கொண்ட பிரபல மொழி பெயர்ப்பாளர் திரு சிவகுருநாதன் ஐயா அவர்களுக்கு நன்றி தெரிவித்துக் கொள்கிறோம். ඒත් එකම අපි මේ 1983 නිල වශයෙන්ම අපිට කියන්නේ 500ක් විතර මේ ලෝණ විදියට 1500කට වඩා ජීවිත නැති වුණා අහිමි වුණා. ඒ නිසා අපි මෙතනින් පටන් විනාඩි 2ක් නිශ්ශබ්දතාවය අපි නිශ්ශබ්දතාවය ඒගොල්ලන්ව සීකරමින් வினாடி 2ක් நிசப்தතාවය කරමු. 2 நிமிட மௌன அஞ்சலி நாங்கள் அந்த இறந்த உறவுகளுக்காக இப்பொழுது நாங்கள் ஆரம்பிக்கிறோம்.